දෛ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ගෞරවනීය මෑණියනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද අපි නිස්සරණේ පවත්වන 267 වන භාවනා වැඩසටහනේ දෙවන ධර්ම සාකච්ඡා වාරය සඳහායි සූදානම් වෙන්නේ. ඉතින් අදත් අපිට ලිඛිත වාර්තා ලැබිලා තිනවා. ඉතින් මම පූජනීය මාරම්භේ ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා අපි එහෙමනම් ලිඛිත ප්‍රශ්න වලින් වාර්තා වලින් සාකච්ඡා පටන් ගමු කියලා. ධර්මාසනයේ වැඩ සිටින ස්වාමීන් වහන්සේ ඇතුළු අපේ පූජනීය මහා සංඝරත්නයන් අවසරයි පරිවිනාචාර්ය මහත්වරුනි විශේෂයෙන්ම අපේ මෙහෙණින් වහන්සේ අපි අද ධර්ම සාකච්ඡාවට බඳුන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ලිඛිත වාර්තා 14ක් තියෙනවා. ඒ වගේම ඊමේල් හරහා වාර්තා 4ක් ලැබිලා තියෙනවා. ඔක්කොම 18ක් තියෙනවා. පළමුව ලිඛිත වාර්තාවන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. පරියංක භාවනාව. පළමුව බුදුගුණ සිහි කර ජීවිතීන්ද්‍රිය බුදුරජාණන් වහන්සේට පූජා වේවා සිතා තෙරුවන් කමා කරවගෙන කුඩා පුටුවක හිඳ ගතිමි. කොන්ද ඍජුව හිස සැහැල්ලුවෙන් සිටිමි. හුස්ම රරු ලෙස දැනේ. ඇතුළු වීම පිටවීම දෙකම දකුණු නාස් කෙළවරට දැනුනි. කෙටි රාළු ලෙස හුස්ම ගැන නිරීක්ෂණය කළෙමි. නදනුවත්වම බාහිර සිතුවිලි පැමිණ ඇත. එය වටහාගෙන යලි වීරියෙන් හුස්ම ගැන නිරීක්ෂණය කළෙමි. රාළු කෙටි හුස්ම ක්‍රමයෙන් සියුම් ලෙස දැනෙන්නට විය. හුස්ම දීර්ඝ ඒවා ඇති වුනි. එම දීර්ඝ හුස්ම අනතුරුව රිද්මයානුකූලව චලනයක් හිස හා ශරීරයේ ඉහළ කොටසින් දැනුනි. සිහින් දීර්ඝ හුස්ම වල මුලැමැද අග නිරීක්ෂණය කිරීමෙන් සිටියෙමි. මම ආගාදයක කෙළවර සිටින ලෙස පෙනුනි. එහි ඉවුරු දිගේ ඉහළට නගිමින් සිටියෙමි. යලිත් කැලෑ පාරක ගල් මුළු සහිත දුෂ්කර පාරක් තිබේ. සිතේ සැහැල්ලුවක් අත්විඳිමි. බාහිර ශබ්ද කිහිපයක් නිසා භාවනාව නතර කිරීමට සිදුවිය. විනාඩි 45ක් පමණ භාවනාවේ සිට ඇත. අපේ ස්වාමින් වහන්සේ මෙම දකින්න රූප සිහින නොවේ යැයි සිතමි. භාවනාව දියුණු කර ගැනීමට උපදෙස් දෙනසේක්වා. එපමණයි. හොඳයි. ඇත්තටම දැන් ඔය රූප පේන එක වෙන්න පුළුවන් ඇතම් කෙනෙකුට අපේ හිතේ යම් කිසි සංසිඳීමක් තැම්පත් වීමක් වෙනකොට හිතේ නිකන් තැම්පත් වෙලා තියෙන යම් යම් සංඥා එන්න ගන්නවා. ඒ කියන්නේ ඒක හැමෝටම වෙන දෙයක් නෙමෙයි. ඇතම් කෙනෙකුට වෙන්න පුළුවන්. හිතන්න හුඟක් ශ්‍රද්ධාවන්ත කෙනෙකුට හිත හොඳට නිකන් තැම්පත් වෙලා එනකොට ඔන්න නිකන් බුදු පිළිමයක් පේනවා. නැත්නම් රුවන්වැලි සෑය පේනවා. ජයසිරි මහ බෝධිය පේනවා. ඉතින් මේවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හිත ටිකක් ද්වේෂ බරිත චරිතයකට සමහරලාට ඔන්න මලමිනියක් පේනවා. මැරිච්ච කෙනෙක් පේනවා. ඔය වගේ දේවල් වෙන්න පුළුවන්. හැබැයි මේවා ඔක්කොම හුදෙක් සංඥා පමණයි. ඒතර මේවා අපිට තියෙන්නේ බැහැර කරන්න පමණයි. මේවට කිසිම වටිනකමක් දෙන්න යන්න එපා. අහලා ඇති පේන පින්ඩ උපම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් මතක් කරනවා මරීචික උපමා සංඥා කියලා. ඒතර මේ සංඥාවන් සියල්ල හරියට නිකන් මිරිඟුවක් වගේ. මේවා සිහින නෙමෙයි. හැබැයි මිරිඟුවක්. මේක ඇත්ත වශයෙන් මොකක්වත් වටිනකමක් නැහැ. අපේ හිතේ තැම්පත් වෙලා තියෙන යම් අර නිකන් රොඩු බොලොලු එළියට එනවා වගේ තැම්පත් වෙලා තියෙන කුණු රොඩු එළියට එනවා වගේ දේවල් තමයි මෙතන තියෙන්නේ. හිතේ වගේ අර සංසිඳීමක් සිද්ධ වෙනකොට මේ වගේ තැම්පත් වෙලා තියෙන යම්කිසි මණ්ඩි ටිකක් උඩට එන්න පුළුවන් සංඥා ස්වරූපයෙන්. ඒවා අපි බැහැර කරන්නයි තියෙන්නේ. බැහැර කරනවා කියන්නේ විශේෂයෙන් මුකුත් කරන්න දෙයක් නැහැ. රැවටෙන්න නැතුව ඉන්නයි තියෙන්නේ. මේක අහවල් දෙය, මේක වටින දෙයක්, මේක හොඳ දෙයක්, නරක දෙයක් කියලා හොඳ දෙයක් දැක්කත් හොඳ දෙයක් කියලා වන්දනා කරන්න යන්නත් එපා. බුදු පිළිමයක් දැක්කට ජයශ්‍රී මහ බෝධිය දැක්කට ඒවා වන්දනා කරන්න යන්නත් එපා. නරක දෙයක්, යක්ෂ රූපයක්, භූත රූපයක්, අපි තුමු මලකුණක් ඕවා දැක්කත් ඒවා ඔස්සේ හිතේ කලබලයක් ඇති කරගන්නත් එපා. මොකද S2 පියාගෙන ඉන්නේ. S2 පියාගෙන ඉඳද්දී අපිට යමක් පේනවා නම් ඒවා හුදෙක් සංඥා පමණයි. ඒ නිසා ඔය සංඥා කියන කොටස අපිට රැවටෙන්න තියෙන එක ප්‍රධාන තැනක්. සෑහෙන පිරිසක් රැවටෙනවා. නමුත් නොරැවටී යන එක තමයි අපේ තියෙන හැකියාව වෙන්නේ. හොඳයි. සක්මන උදෑසනින්ම අවදි වී පෙර දිනේදී පරිදි තෙරුවන් නැමද සක්මන් මළුව දෙසට ගමන් කළෙමි. සක්මන් මළුවේහි අපවිත්‍ර වී තිබී ඇති බැවින් සියල්ලගේම සහයෝගයෙන් ඒ ඉක්මනින් පවිත්‍ර කරගත්තෙමු. ඉන්පසු සක්මන් මළුවේහි කොනක ඍජුව සිටගත්තෙමි. ඉන්පසුව අවට පරිසරයේ සීත මදනල විඳ ගනිමින් කුඩා කාලයක් දැස් පියාගත්තෙමි. පසුව මගේ වම් කකුල ප්‍රථමයෙන් ඉදිරියට තබා පසුව දකුණු කකුල පෙරට තබමින් ගමන් වාර කිහිපයක් සක්මන් කළෙමි. මගේ වම් පාදයේහි විලුඹ පෙදෙස ප්‍රථමයෙන් පසුව ලේවක හා ඇඟිලි අතරින් හෙමින් සුමුදු වැලි කුඩා බොරළු මිරිකෙන්නාක් මෙන් හැඟුනි.
මීටර් 2ක් පමණ ඉදිරිපස බලා සක්මන් කළ මම ඉදිරියෙන් කුහුඹුවන් කීප දිනක ගමන් කරනවාද නැත ගැටුනි. මගේ පාදෙහි බර පොළවට ක්‍රමක්‍රමයෙන් අඩු කෙරිනි. පාද සැරෙන් තබා ගමන් කළොත් ඔවුන්ගේ ජීවිත පවාද අහිමි වෙන්නට ඇතැයිද මට සිතුනි. සිත සංසුන් කර ගැනීමට ඊටමත් සුදුසුම භාවනා ක්‍රමයක් ලෙස සක්මන් භාවනා ක්‍රමයේයි මට සිතුනි. එපමණයි. හොඳයි. දිගට කරගෙන යන්න විශේෂයෙන් ඉතින් සකස් කළ යුතු දෙයක් නැහැ. දිගට කරගෙන යන්න. පරියංක භාවනාව. තෙරුවන් ගුණ සිහි කර භාවනාවට හිඳ ගතිමි. හුස්ම ගැනීම පිටකිරීම ගැන සිහියෙන් සිටීමි. ටික වේලාවකින් හුස්ම ගැනීම හෝ පිටකිරීම වෙන්කොට හඳුනාගත නොහැකි විය. විටින් විට බාහිර සිතුවිලි භාවනාවට බාධා කරයි. ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ඔව් සිතුවිලි එන එක ඉතින් කාටත් සිද්ධ වෙනවා. ඉතින් අපිට එකපාරටම අපිට ඕන විදිහට අපේ හිත හැසිරෙන්නේ නැහැ. සිතුවිලි එනවා එන බව දැනගත්තට පස්සේ ආයෙත් උත්සාහයෙන් හිමීට අරගන්න මේ භාවනා කමටහනට. නැත්නම් අපි තුමු ආස්වාස ප්‍රස්වාසය නම් අපි ඉස්සරහින් තියාගත්තේ ඒකට අපි හිත ගන්නවා. එහෙම නැත්නම් සක්මනේ නම් සිතුවිලි ආවේ. එතකොට ඒ දැනෙන දෙයට හිත ගන්නවා. ඉතින් ඒ කියන්නේ සිතුවිලි එන එක වළක්වන්න බෑ. අපිට තියෙන්නේ වැඩි වැඩියෙන් මේ ඉස්සරහින් තියාගත්ත අරමුණට ප්‍රමුඛත්වය දෙන්න. හිතවිලි හොය ආපු දෙන් හැබැයි අපි ප්‍රමුඛත්වය දෙන්න උත්සාහන්ත වෙනවා. යම්සි වැඩි අවධානයක් දෙන්න උත්සාහන්ත වෙනවා මේ ඉස්සරහින් තියාගත්ත අරමුණට. ඉතින් ක්‍රමානුකූලව තමයි ඔය සිතුවිලි එන එක අඩු වෙලා ඒක දුර්වල වෙලා අන්තිමට ඉතින් නැති වෙලා යන්නේ. ඒ නිසා එකපාරට ඉතින් සිතුවිලි වලින් තව තත්ත්වයක් අපිට කිසිසේත්ම උදා කරන්නේ නැහැ. සිතුවිලි ඔය ආපු දෙන් මම පුළුවන් අවස්ථාවේදී මේ ඉස්සරහින් තියාගත්ත කමඨහන. එහෙම නැත්නම් අපි කියන මූල කමඨහන. ඇවිදීමේදී නම් ඒ අපි තුමු වම දකුණ කියලා නම් අපි ඒක ගත්තේ. අන්න ඒ වම දකුණ කියන එක. ඉඳගෙන ඉන්නකොට නම් ඔන්න පිම්බීම හැකිලිම කියන කමඨහන් නම් මම ඉස්සරහින් තියාගත්තේ. අන්න ඒ පිම්බීම හැකිලිම කියන එක. ආශ්වාස ප්‍රශ්වාසයෙන් නම් කමඨහන කරගත්තේ ඒක. නැත්නම් නිකම්ම හුදෙක් ඉරියව්වේ හිත පවත්වනවා කියන එක නම් ඒක. ඒක කොයි එක වුණත් කමක් නැහැ. හිතවිලි ඔය ආපු දෙන් මට පුළුවන් තරම් මම මේ ඉස්සරහින් තියාගත්ත අරමුණේ ඉන්නවා කියන අදිෂ්ඨානයෙන් යන්න. හොඳයි සානස්. පරියංක භාවනාව. පරියංක භාවනාවට වාඩි උනිමි. භාවනා ආරම්භා මද වේලාවක් යන විට වම් පාදයෙන් වේදනාවක්ද හා දකුණු පාදයෙන්ද වේදනාවක් ඇතිවිය. එම වේදනාවට සිත යොමු වීම නිසා භාවනා ආරමුණෙහි සිත පිහිටුවාගත නොහැකි විය. එම නිසා ඉරියව්ව විටින් විට වෙනස් කෙලෙමි. සිතෙහි නොයෙක් විසිරුණු ස්වභාවයන් දක්න ලැබුණි. රාග ద్వේෂ මෝහ ආදී අරමුණු වලින් සිත පීඩාවටපත් විය. මීට පෙර භාවනා අධ්‍යක්ෂින් ලබා නොතිබුණු අතර මෙම වැඩසටහන හරහා එම අධ්‍යක්ෂින් ලබාගත හැකි වූ අතර තවදුරටත් මෙම භාවනා කටයුත්ත සාර්ථක ලෙසින් සිදු කරගෙන යාම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙන්නේ නම් මැනවි. හොඳයි. ඉතින් ඇත්තටම ඒ කියන්නේ රාග දෝෂ මෝහ සිතුවිලි එන්න වෙලුවන් නැත්නම් සද්ද පිට ඇහෙන්න පුළුවන් හිත විවිධ වෙන අරමුණු වලට යන්න පුළුවන් নানা ප්‍රකාර දේවල් වෙන්න පුළුවන්. ඔය හැම එකකටම අපිට පිහිටට ඉන්නේ ඔය ඉස්සරහින් තියාගන්න මූල කමඨාන. ඒකට තමයි මේ කර්මස්ථානයක් කියලා කියන්නේ හිතට ව්‍යාවෘත වෙන්න තියෙන හිතට වැඩක් කරන්න තියෙන යම්කිසි ආරක්ෂිත භූමියක් වශයෙන් තමයි කමඨහනක් අපි හඳුනගන්නේ. ඉතින් එතකොට මේ ආධුනික යෝගාවචරයට පිහිට තමයි එතන තියෙන්නේ. ඉතින් තවත් පැත්තකින් කියන්න පුළුවන් දැන් අපි හිතන්න කිසිම සීලයක් ආරක්ෂා නොකර අපි සාමාන්‍යයෙන් කටයුතු කරනවා නම් උතුම් සතුත් මරනවා, හොරකනුත් කරනවා, කාම මිත්‍යාචාරයත් යදෙනවා, බොරුත් කියනවා, මත්පැන් පානය කරනවා. ඒක ඔක්කොම ටික කරනවා. හැබැයි දැන් සීලයක් සමාදන් වෙලා අපි හික්මෙන්න පටන් ගත්තාම එතකොට අර අතන තියෙන අර අපි තුමු කාම මිත්‍යාචාරයේ පැත්තක්, බොරු කීම් පැත්තක්, කේලම් කීම් පැත්තක්, පරුස වචන කීම් පැත්තක් ඒව දැන් නැහැ. හැබැයි ඒ වෙනුවට ඒවා හා සම්බන්ධ පරණ මතකයන් එන්න පුළුවන්. දැන් එතකොට දැන් හිතට වද දෙන්නේ මේ එක අතකින් කියනවා නම් අර වීතික්‍රම කෙලස් නෙමෙයි. වීතික්‍රමන මට්ටමේ කෙලස් මට්ටමක් නෙමෙයි දැන් වැඩ කරන්නේ. දැන් තියෙන්නේ පරිඋත් ทาน මට්ටමක්. දැන් හිතට වද දෙනවා මේ ඔක්කොම නීවරණ ටික ඇවිල්ලා. වෙච්ච දේවල් මතක් වෙනවා, කරපු දේවල් මතක් වෙනවා, කරන්න ඉන්න දේවල් මතක් වෙනවා. ඉතින් දැන් අර කරනවා වෙනුවට දැන් කරපු දේවල් මතක් වෙනවා, නැත්නම් කරන්න ඉන්න දේවල් මතක් වෙනවා. ඉතින් උතන තියෙනවා එක්තරා අන්දමක හිතට වද දීමක්. ඉතින් අන්න ඒකෙන් වළක්ව ගන්න තමයි අපි මේ කමඨාන යොදාගන්නේ. හිතට নানা ප්‍රකාර දේවල් කෙලෙස් එහෙම නැත්නම් නීවරණ මතුවෙනවා. ඒකෙන් සහනයක් ලබා ගන්න අපි නැවත නැවත මේ ඉස්සරහින් තියාගත්ත අරමුණ තමයි උපයෝගී කරගන්න. වැඩි වැඩියෙන් ඒ අරමුණ ඇසුරු කරන්න උත්සාහන්ත වෙනවා. නැත්නම් මේ වර්තමානයේ දැනෙන අරමුණ ඇසුරු කරන්න උත්සාහන්ත වෙනවා. ඉතින් එතනින් තමයි අපිට අර හිතට මතුවෙන ඔය කෙලෙස්, හිතට එන විවිධ අරමුණු, නැත්නම් හිතට එන විවිධ නීවරණ, ඒවෙන් හිත සංසිඳව ගන්න හම්බ වෙන්නේ.
දැන් ඒකත් තව එහාට යද්දී අපිට පුළුවන් ඒක සාර්ථක වුණාට පස්සේ මූල කමඨහන කියන එක යම් පමණකට සාර්ථක වුණාට පස්සේ ඊළඟට අපිට ඒකෙන් තව ගැඹුරකට දාගන්න පුළුවන්. ඒ නිසා මේ පියවර සාර්ථක කරගන්න උත්සාහවන්ත වෙන්න. ඊට පස්සේ ඉබේටම ඊළඟ පියවරට තල් වෙලා යනවා. හොඳයි සර්. ඒකෙම තවත් දිගුවක් තියෙනවා වත්පිළිවෙත්. මේ භාවනාවට සමගාමීව සිදු කළ වත්පිළිවෙත් ඊටා වටනීය. පාන්දර අවදි වී භාවනා කටයුතු මෙම ස්ථානයේ සිදු කළද අපගේ දෛනික ජීවිතය තුළ එය ප්‍රායෝගික නොවේ. එය අපගේ ජීවිතයට ගලපා ගන්නේ කෙසේද? පරියංක භාවනාව හා සක්මන් භාවනාව. කුඩා දරුවන් සඳහා මේ භාවනාව ක්‍රියාවට නංවන්නේ කෙසේද? සක්මන් භාවනාව සඳහා වෙනත් භාවනා කමටහන් පැහැදිලි කරන්න. බුදුගුණ ආදී වරහන් ඇතුලේ. ඔව් සක්මන් භාවනාවේදී අතරම බුදුගුණ වඩනවා කියන එක එච්චරම ගැලපෙන්නේ නැහැ. මොකද එතෙන්දී ඒ කියන්නේ සක්මනේ බලාපොරොත්තු වෙන ආනිසංස අපිට ලැබෙන්නේ නැහැ. බුදුගුණ භාවනාවේ ආනිසංස ලැබෙවි. හැබැයි සක්මන් භාවනාවේ ආනිසංස එතනින් ලැබෙන්නේ නැහැ. ඒ නිසා සක්මන් භාවනාවේ යන්නේ වෙනම පැත්තක්. සක්මනේදී අපි මූලිකත්වය දෙන්නේ සතිය ඉස්සරහට ගන්න. ඒ වගේමයි අපේ අවධානය එක්තරා අන්දමකින් ඒකාග්‍ර කරන්න. ඊළාට ඒ ඌමනා තැනට අවධානය යොමු කරන්න. දැන් හිතන්න අපිට වෙලා තියෙන්නේ අපේ හිත අපිව අරගෙන දුවන ගතියක් නේ තියෙන්නේ. අපිට ඌමනා තැන අපේ හිත ඉන්නේ නැහැ. හිතන්න දැන් මට ඕනේ මේ ඔල්ලෝසුවේම හිත නවත්තගෙන ඉන්න. ඒක පුළුවන් නම් හොඳයි. නමුත් අපේ හිත එතන ඉන්නේ නැහැ. එතන චුට්ටක් එක මොහොතක් ඉන්නවා ආයි වෙන තැනකට පයින්නවා. ආයෙත් වෙන තැනකට පයින්නවා. ආයෙත් උන චුට්ටක් මෙතන ඉන්නවා. ආයෙත් වෙන තැනකට පයින්නවා. ඉතින් ඒ කියන්නේ අපි කිව්වට මේ හිත මගේ කියලා මට ඕන විදිහට මේ හිත හැසිරෙන්නේ නැහැ. ඉතින් එතකොට මෙන්න මේ අදාන්ත తত্ত্বය නොහික්මුණු తত্ত্বය තමයි අපි හික්මුණු తত্ত্বයක් දක්වා අරගෙන එන්න තියෙන්නේ. එතකොට සක්මනේදී තමයි මේ කටයුත්ත සෑහෙන දුරට සිද්ධ වෙන්නේ. මොකද වම් පාදයේ පොළවේ වදිනකොට අපිට හොඳට එල්ල කරලා එතෙන්ට අවධානය යොමු කරන්න අවශ්‍යයි. දකුණු පාදයේ පොළවේ වදිනකොට හොඳට එල්ල කරලා එතෙන්ට අවධානය යොමු කරන්න අවශ්‍යයි. ඉතින් මේක තියෙනවා ටිකක් ගැඹුරක්. ඒ කියන්නේ හිතන්න වම කියන එක පැත්තකින් බැලුවම අපි මේ පැත්තේ තියෙන්නේ. දකුණ තියෙන්නේ ඔන්න මේ පැත්තේ. එතකොට අපේ අවධානය බොහොම ශනිකව දෙපැත්තට මාරු කරන්න ඕනේ. ස්ථානයේ වශයෙන් වෙනස් කරන්න ඕනේ. වම වදිනකොට එතෙන්ට ටක් ගාලා එක යොමු කරන්න ඕනේ. දකුණ වදිනකොට එතෙන්ට ටක් ගාලා යොමු කරන්න ඕනේ. හරියට ඒම් කරන්න ඕනේ. ඉලක්ක කරන්න ඕනේ. ඒතර මේ අවධානය හරියට ඉලක්ක කිරීම කියන එක එහෙනම් අපි ඉගෙන ගන්නවා අභ්‍යාසයක් වශයෙන්, මානසික අභ්‍යාසයක් වශයෙන්. අනිත් එක තමයි හරියට ඒක කාල පරාසයත් අපි හරියටම මේ ගැලපෙන්න ඕනේ. අපි කියන්නේ සින්ක්‍රොනයිස් කරනවා කියලා. පාදේ නිකන් උඩ තියෙද්දිත් අපි යටට අවධානය යොමු කළ වැඩක් නැහැ. හිතන්න අපි පොළවට එම් කළා. හැබැයි පාදේ තාම උඩ. ඊට පස්සේ අපි හිතමු පාදේ පොළවේ වදිද්දි අපි ඔන්න අපේ ඉලක්කය වැරදිලා. අපේ හිත වෙන කොහෙවත්. එහෙනම් අසාර්ථකයි. එහෙනම් අපේ තියෙන්න ඕනේ එක්තරා අන්දමක හරීම මේ නිවැරදි මේ දෙක මේ සමාන්තරව යන ගතියක්. පාදයේ චලනය ඊළඟට ස්පර්ශය සිද්ධ වෙනකොටම අපි හරියටම එතෙන්ට හිත ඉලක්ක කළා. එතන එහෙනම් අපේ හිත රඳවලා තියෙන්න ඕනේ. එහෙමනම් ඔන්න සාර්ථකයි. ඉතින් ඔන්න ඔය අභ්‍යාසය හම්බ වෙනවා සක්මනේදී. ඉතින් ඔයක කෙරෙන්නේ නැහැ අපි බුදුගුණ වැඩුවයි කියලා. බුදුගුණ වඩමින් සක්මන් කළා කියලා ඔක කෙරෙන්නේ නැහැ. ඒ නිසා බුදුගුණ වඩන එක කරන්න ඕන නම් ඉඳගෙන චුට්ටි වෙලාවක්, පොඩි වෙලාවක්. බුදුගුණ වෙන්න පුළුවන්, මරණ සතිය වෙන්න පුළුවන්. ඒ සතර කමඨහන් සුළු වෙලාවක් වඩන්න ඒ අවශ්‍ය හිතේ යම් පමණක අපි තමු සමබරතාවයක් ගොඩ නැගෙනකම්. ඊට පස්සේ ප්‍රධාන කමඨහනට බහින්න. ප්‍රධාන කමඨහන තමයි අපි තුන් පිම්බීම හැකිරීම වෙන්න පුළුවන්, මේ ඉරියව්ව වෙන්න පුළුවන්, ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය වෙන්න පුළුවන්. එතනින් තමයි සතිපට්ඨානෙට අපි නැඹුරු වෙන්නේ. සතිපට්ඨානෙට යමු වෙන්නේ. එතකොට අපි මේ වැඩමුළුවේදී උත්සාහවන්ත වෙන්නේ සතිපට්ඨානෙට මූලිකත්වය දෙන්න. සතිය දිනු කරන උපක්‍රම තේරුම් අරගෙන ඒවට වටිනකමක් දෙන්න. ඒ නිසා සක්මනේදී පුළුවන් තරම් මේ දැනෙන දේවල් වලට අවධානය යොමු කිරීම, එහෙම නැත්නම් ඒක කරගන්න අමාරු නම් වම දකුණ කියලා එතන සිත හොඳට එතන අවධානයෙන් පැවැත්වීම, නැත්නම් ඔසවනවා, තබනවා කියලා පැවැත්වීම, නැත්නම් ඔසවනවා, ගෙනියනවා, තබනවා කියලා පැවැත්වීම. මෙන්න මේ උපක්‍රම හරහා තමයි අපි හොඳට සතිය අවදි කරන්න උත්සාහන්ත වෙන්නේ. හිත හොඳට ඒ වමනා තැනට ඉලක්ක කරන්න උත්සාහවන්ත වෙන්නේ. ඒ වගේම ඒ කාර්ය සිද්ධ වෙනවත් එක්කම, කායික ක්‍රියාවලිය සිද්ධ වෙනවත් එක්කම මානසික ක්‍රියාවලියත් ඒකත් එක්ක හරියට ලස්සනට සමපාත කරන්න උත්සාහන්ත වෙන්නේ. ඉතින් මෙන්න මේ අභ්‍යාස ටික තමයි උතන තියෙන්නේ. ඒ නිසා සක්මනේදී බුදුගුණ වඩන්න එපා. සක්මන කරන්න. හොඳයි. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. පර්යංක භාවනා වාර්තාකරණය. පර්යංක භාවනාවේදී පෙර දිනයන්ට වඩා ඊතා සුව පහසු අත්දැකීම් භාවනා කිරීමට හැකි විය. ඒ මන්ද හොඳින් දැන අවබෝධයකින් භාවනා කළ නිසාවින්. තවද පර්යංක භාවනා වර්ගීකරණය පහදා දෙන්න.
අර්ධ පර්යංකය, බද්ධ පර්යංකය පිළිබඳව හඳුන්වා දෙන්න. තව දෙකක් තියෙනවා. ඒක තියෙන්නේ දන් වැළඳීම හා සම්බන්ධව ඉදිරිපත් කරනවා. අපි ඔන්න ඉරියව් ගැන පොඩ්ඩක් කියලමුකෝ. මේ ඒ කියන්නේ එක එක ඉරියව් තියෙනවා. මම අපි ගාව තිබුණත් එක්ක මේ ෆොටෝස් එකක් තියුණාද නැද්ද? මේ ඉරියව් ගැන. ඒ කියන්නේ ඉතින් දැන් ඔය තියෙනවා දැන් මම මේ මෙහෙම ගත්තොත් ඉන්නේ කියන පාද දෙකයි කියලා හිතන්න මේ තියෙන්නේ. ඒතර මේ විදිහට නම් අපි ඉන්නේ නිකන් පහසු ඉරියව්වක්. මේකට බුරුම ක්‍රමය කියලා එහෙම ආහාරමේ කියනවා. ඊට පස්සේ එහෙම නැතුව නිකන් මෙහෙම දාගෙන ඉන්නවා නම් ඉතින් ඒක බද්ධ පරයන්කය කියලා කියනවා. ඊට පස්සේ එහෙම නැත්තම් එකක් විතරක් ඔහම තියන් ඉන්නවා. ඒතර අර්ධ පරයන්කය කියලා කියනවා. ඉතින් ඊට පස්සේ අර මෙහෙම දාලා ඔන්නෝම ටිකක් තියෙනවා පద్මාසනය කියලා. ඉතින් ඕවා පොඩ්ඩක් ති හොයාගන්න පුළුවන්. ඉතින් අපිට හැබැයි ඔච්චරම දියන් යන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ පద్මාසනය කරන්න අමාරුයි එකපාරටම. ඊට කලින් අපි පොඩ්ඩක් පුළුවන් විදිහට වාඩි වෙන්න ඕනේනේ. ඒ නිසා සරල විදිහකට වාඩි වෙන්න. ඔතන ඉරියව්ව හිමීට හැදෙනවා. කියන්නේ අපිට ඉරියව්වේ 100%ක් සාර්ථක කරගෙන භාවනාව කරනවා කියන එක එකපාරට කරන්න අමාරුයි. අපිට තියෙන්නේ භාවනාවත් යනවා ඉරියව්වත් පොඩ හදාගෙන යනවා. හින්දා නිකන් සරල පහසු ඉරියව්වකින් වාඩි වෙන්න. ඒ ඉරියව්ව වුණත් ඉතින් මුලදී අමාරුයි. සරලයි කියන පහසුයි කියන ඉරියව්ව වුණත් මුලදී අමාරුයි. මොකද ඒක ඒකට හුරු නැහැ. පස්සේ ඒ ඉරියව්වට ඔන්න පොඩ්ඩක් හුරු වෙනවා. ඊට පස්සේ ඔන්න විනාඩි 10ක් ඉන්න පුළුවන්කම තිබිච්ච කෙනාට ඔන්න විනාඩි 15ක් ඉන්න පුළුවන් වෙනවා. 15ක් ඉන්න පුළුවන්කම තිබිච්ච කෙනාට විනාඩි 20ක් ඉන්න පුළුවන්කම ලැබෙනවා. ඉරියව් වෙනස් නොකර මම මේ කියන්නේ එක දිගට. ඉතින් ඔන්න ඔය විදිහට සකස් වෙගෙන යනකොට Tamanට පුළුවන් බැරිද මේක තව ටිකක් මෙන්න මෙහෙම ආසනයක් තියනවලු මෙන්න මෙහෙම එකක් තියනවලු මේකත් ඔන්න පොඩ්ඩක් බැරිද මට උත්සාහ කරලා බලන්න කියලා පොඩ්ඩක් ඒ පැත්තට උත්සාහ කරාට වරදක් නැහැ. තවද පාත්‍රයෙන් මස් මාංශ වැළඳීමට නොහැකිද නරකද යන්න විස්තරාත්මක පැහැදිලි කරන්න. තවද පිණ්ඩපාතයේ වඩින විට පාත්‍රය සිවුරෙන් ආවරණය කරගත යුතුයද පැහැදිලි කර දෙන්න. ඔව් නෑ එහෙම ඉතින් බුදුහාඳුරෝ මස් මාංශ වළඳන්න එපාය මේ පාත්‍රයේ මස් මාංශ වළඳන්න එපාය කියලා එහෙම නීතියක් පනවලා නැහැ. ඒක තමයි දේවදත්ත ඉල්ලුව. ඉතින් බුදුහාඳුරෝ ඒක ප්‍රතික්ෂේප කළා. ඉතින් එහෙම නීතියක් නැහැ. ඊට පස්සේ දැන් පාත්‍රයේ අරගෙන යනකොට අපි සාමාන්‍ය කියන්නේ තවිකේ ගලෙව්වට පස්සේ නැත්නම් තවිකේ අනිත් පැත්ත හරවලා පියන අරින්න පුළුවන් පහසු විදිහට තියාගත්තට පස්සේ සාමාන්‍යයෙන් සූරෙන් මොම ආවරණය කරගන්නවා. ඊට පස්සේ තමයි දැන් ඕක වෙන්නේ අත්‍තරම ගමේ පිණ්ඩපාත යනකොට. දැන් මෙතන නම් ඒක එච්චර දෙයක් නැහැ. දැන් ගමේ පිණ්ඩපාතයක් යනකොට එකපාරටම අපි පළවෙනි ගෙදරින් පටන් ගන්නෙ නැහැ කියලා හිතන්නකෝ. අපි පටන් ගන්න යම්සි දේවල් 25ක් විතර ගිහිල්ලා මැද හරියෙන්. එහෙමනම් ඉතින් ඒ තාක් අපි පාත්‍රයේ තවිකේ දාලා එල්ලගෙන තමයි යන්නේ. ඉතින් ඒකට තියෙන සාමාන්‍ය ගමන් කරන ඉරියව්ව පාත්‍රයේ තවිකේ දාලා එල්ලගෙන යනවා. ඊට පස්සේ අපි හිතමු ඔන්න අපි සලකුණක් දාගත්ත යම්සි ගයක් තියෙනවා. එතනින් තමයි පටන් ගන්නෙ අද. එතනදී අපි ඊට චුට්ටක් ආසන්නයේදී තවිකෙන් පාත්‍රය ඉවත් කළා තවිකය යටින් තියාගෙන ඊට පස්සේ මේ සිවුරෙන් වහ ගන්නවා. ඊට පස්සේ ඔන්න අර අපි සඳහන් කරගත්ත නැත්නම් සනිටුහන් කරගත්තේ පළවෙනි ගෙදෙට්ට යනවා. ඊට පස්සේ ඒගොල්ලෝ දැක්කට පස්සේ පාත්‍රයේ මේවා බෙදනකොට ඔන්න සිවුර අයින් කළා. ඊට පස්සේ ඔන්න පාත්‍රයට නම් බෙදන්න අවස්ථාව සලස්සලා දෙනවා. ඊට පස්සේ ඒක ඉවර නම් එයා ගියාට පස්සේ ආයෙත් ඔන්න සිවුරෙන් ආවරණය කරගත්තා. පියනෙන් වහගත්තා. සිවුරෙන් ආවරණය කරගත්තා. ඔන්න ඊළඟ ගෙදෙට්ට ගියා. අපි දැන් ඔන්න ඉවර කරා. මේක අවසానයි. ඊට පස්සේ පුළුවන් ආයෙත් තවිකේට පාත්‍රය දාගෙන ආයෙත් සාමාන්‍ය විදිහට පාත්‍රයේ කරේ ඉල්ලගෙන යන්න. ඉතින් ඔය වගේ ප්‍රතිපදාවක් තමයි තියෙන්නේ. සක්මන් භාවනාව ඊයේ දිනේදී මෙන්ම අද දිනේදීද ලබා දුන් කර්මස්ථාන වලට අනුව සක්මන් භාවනාවට යොමු විය. ප්‍රථමයෙන් සක්මන් මළුව දෙස මොහොතක් බලා සිටීමි. පසුව සාමාන්‍ය ලෙස සක්මන් මළුවේ ඇවිද්දිමි. අනතුරුව පියවරෙන් පියවර සක්මන් කරන ආකාරයට සිත යොමු කිරීමට උත්සාහ කළෙමි. වම් හා දකුණු පාද පිළිවෙලින් තබන ආකාරය මෙනෙහි කරමින් ටික වේලාවක් සක්මන් කළෙමි. පසුව පාද පොළොවේහි ස්පර්ශ වන ආකාරයට සිත යොමු කිරීමට උත්සාහ කළෙමි. මේ ආකාරයට පාද පොළොවේ ස්පර්ශ වන ආකාරයට සිත යොමු කරමින් සක්මන් කරන විට ශාරීරික සමබරතාවය නිසි ලෙස නැති බවක් දැනුනි. එසේම සක්මනේ යෙදෙන විට එයට සිත යොමු කරමින් සක්මන් කරද්දී එකම අවස්ථාවෙහි සක්මන ගැන බාහිර අරමුණු ගැන සිත් දෙකකින් අරමුණු වලට යොමු වෙනවා වැනි ස්වභාවයක් දැනුනි. මෙයට හේතුව කුමක්ද? පරියංක භාවනාව. චුට්ටක් කියන සනස. දැන් සිත් දෙකක් කියලා කියන්නේ අපිට සමහරලාට ඕක ටිකක් ඉතින් වෙන පැත්තකින් විස්තර කරන්න පුළුවන්. දැන් අරමුණ දැනගන්නා හිතයි
ඒ අරමුණ දැනගන්නා හිත දැනගන්නා තව හිතක් කියලා ඔහ ගන්න පුළුවන්. ඉතින් ඔහම පියරෙන් පියරට පස්සට යන ක්‍රමයක් මේ විසුද්ධි මාර්ගයේ හිමිද උගන්වනවා පටවිපස්සනා කියලා. ඒ කියන්නේ අරමුණක් තියෙනවා. අරමුණ දැනගන්න සිත තියෙනවා. ඒ අරමුණ දැනගන්නා සිත තවත් සිතකින් දැනගන්න පුළුවන්. ඕනනම් ඒ හිත තවත් සිතකින් දැනගන්න පුළුවන්. ඉතින් ওই විදිහට පාපසර අපසර යන්නත් පුළුවන්. ඉතින් ඔහොම ඉතින් ගැඹුරට යනවා. ඉතින් ඒවා එකපාරට නම් කරන්න බෑ. මේ මට්ටමේදී මං හිතන්නේ ටිකක් ලේසි නැහැ. ටිකක් හැබැයි සතිය දියුණු වෙලා ඒකාග්‍රතාවයේ වැඩිලා හිතේ සෑහෙන සමාධිමත් භාවයක් ඇති වුණාට පස්සේ නම් කරන්න බැරි නැහැ. ඒ කියන්නේ ඒකට අපි කියනවා ඥාතංච ඥානංච උභෝත මේ උභෝව විපස්සති කියලා. ඥාත කියලා කියන්නේ අරමුණ, ඥාන කියලා කියන්නේ ඥාතය. අපි මේ අරමුණ දැනගන්නා සිත. ඒකත් අපිට පුළුවන් විපස්සනා කරන්න. ඒතකොට අරමුණ පමණක් නෙවෙයි විපස්සනාට ලක් වෙන්නේ. අරමුණ දැනගන්නා හිතත් විපස්සනාට ලක් වෙනවා. ඒ වගේ ඉතින් ගැඹුරට යන්න පුළුවන්. ඉතින් ඒක හැකියාව ඉතින් මතුවෙලා එන්න පුළුවන්. මොකද අපි මෙතන ඉන්නේ මේ මුළු සංසාරෙට මේ පළවෙනි වතාවට භාවනා කරන අය නෙමෙයි. අපේ ජීවිතවල එක එක වකවාණු වල ඉතින් මේවා යටපත් වෙනවා, ආයෙ ඉතින් මතුවෙනවා. ඔය වගේ ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒ නිසා සමහර විට අපේ තියෙන කුසලතාවයන් අපි හරි මාර්ගයට වැටෙනවත් එක්ක මතුවලා එන්න පුළුවන්. හොඳයි. පරියංක භාවනාව. පරියංක භාවනාව සිදු කරන විට ඊයේ දිනේ මෙන්ම අද දිනේද වේදනාව ඉදිරියට පැමිණි නිසා එයට බාධා විය. නමුත් එක් අවස්ථාවක විනාඩි 20ක් පමණ එක ඉරියව්වෙන් සිටීමට අද දිනේ මා සමත් වුනිමි. ශාරීරියේ වේදනා උපදිද්දී ඒ පිළිබඳව සිත යොමු කරමින් භාවනාවේ යෙදී සිටියේදී මාහට එක්තරා සිතුවිල්ලක් ඇතිවිය. ඒ මෙසේය. අතීතයේ විසූ අන්‍යාගමික ශ්‍රමණයන් වෘතානුගමනය කරමින් සිදු කළේ ශරීරයට වේදනා දෙමින් ඒ හරහා සිත එක්තැන් කර කිරීමක්ද පැහැදිලි කර දෙන්න. නෑ ඉතින් අත්කලමතාන යෝගය කියන්නේ එකක් අපි මේ පොඩ්ඩක් වාඩි වෙලා ඒ දැනෙන වේදනාව ගැන අවධානය යොමු කරනවා කියන්නේ වෙන එකක් ඉතින්. මෙතන අපි අත්කලමතාන යෝගයක් නැහැ ඇත්තටම. ඉතින් ඒක තමයි ඉරියව් මාරු කරන්න කියලා කිව්ව ඉරිදෙනවා නම්. මෙතන නැහැ අපි ශරීරයට වද දෙනවා කියන එකක් මෙතන නැහැ. ඇත්තටම අපිට තියෙන තාම හුරුවක් නැතිකම හුරු වෙන්න ශරීරයට වද දෙනවා කියන එක වෙනුවට ශරීරයට සුවයක් තමයි දැනෙන්න ගන්න. හිතන්න දැන් යම්සි කෙනෙකුට යෝගාවචරයට හොඳට ඉරියව්වේ ඉන්න පුළුවන් නම් පැයක්. ඒත් එක්කම සමාධියක් දියුණු වෙනවා නම් ඊට පස්සේ යාට කය සෑහෙන සැහැල්ලු වෙනවා. කායික පස්සද්ධියක් කියන්නේ ඒකයි. කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි කියන මට්ටමට එනකොට කයෙන් දැනෙන්නේ සුවයක්. කායික සැහැල්ලුවක්, මානසික සැහැල්ලුවක්. එතකොට තියෙන්නේ කිසිසේත්ම අත්කලමතාන යෝගයක් ඇත්තෙම නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දෙපැත්තම ප්‍රතික්ෂේප කළා අත්කලමතාන යෝගේ කාමසුකල්ලිකාන යෝගේ. ඉතින් එතකොට අපි මෙතන යන්නේ තාම මේ අර පුරුදු වෙන වෙලාවෙදි පොඩ්ඩක් ඉතින් දුකක් තියෙනවා. ඒක අත්කලමතාන යෝගයක් විදිහට සලකන්න අවශ්‍ය නැහැ. වත් පිළිවෙත් වාර්තාව උදෑසන 5ට දේශන ශාලාවට ගොස් එතෙන් පටන් අපගේ ස්වාමින් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ සියලු වත් පිළිවෙත් කරන්නට යෙදුනේය. උදෑසන සිල් සමාදන් වී මොහොතක් භාවනා කොට උදෑසන දාණයගෙන ඉහළ සක්මන් මළුවට ගොස් එහි පවිත්‍රතා කටයුතු සිදු කොට සක්මන් භාවනා සිදු කිරීමට කටයුතු කළේය. සක්මන් වාර්තාකරණය අප ස්වාමින් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ නිවැරදි ආකාරයට සක්මන් භාවනා කිරීමට පෙළඹුණ අතර එහිදී මුල් අවස්ථාවේදී සාමාන්‍ය ගමන් කරනසේ දී දැනෙන ආකාරයට දැනුණු මුත් ටික වේලාවක් එම කටයුත්ත කරන විට ඒ සඳහා සිත ඉබේම යොමු විය. පාද තබන ආකාරයේ යටිපතුල් වලට පෑගෙන වැලිවල ස්වභාවය අනුව ශරීරයට දැනෙන දෑ වෙනස් විය. ටිකෙන් ටික ගමන් කරන වේගය අඩු කර සක්මන් කිරීම ඉබේම ඉන්පසු සිදුවිය. වැලිමලුව තුල සක්මන් කරන විට ඊතා සැහැල්ලු බවක් හා එම පරිසරයේ නිස්සලංක බව නිසා ඊතා සතුටින්ම එය ඉටු කිරීමට පෙළඹින. ටික වේලාවකින් සතුන්ගේ හඬක් තරමක් ශබ්දව ඇසුණේ විය. එම නිසා සිත එම ශබ්ද කෙරෙහි යොමු විය. පසුව ටික වේලාවක් සිට නැවත සක්මන් කරන්නට ආරම්භ කළේය. ඊයේ දිනට වඩා සිතට සැහැල්ලු බවක් දැනිනි. පරියංක වාර්තාකරණය මුල් අවස්ථාවේ අපේ ස්වාමින් වහන්සේ විසින් පහසුවෙන් හිඳගන්නා ආකාරය පැහැදිලි කිරීම මගින් එය අවබෝධ කරගෙන එම ආකාරයෙන් සිටීමට උත්සාහ දැරිය. ටික වේලාවක් යන විට එකම ඉරියව්වකින් සිටීමට අපහසු විය. එම අවස්ථාවේ සිටි ඉරියව්වෙන් වෙනස් කිරීමට සිදුවිය. තවද නිදිමත ස්වરૂපයක් හටගත් නමුදු එය කෙසේ හෝ
පාලනය කර ගැනීමට කටයුතු කළේ. ඊයේ දිනයට වඩා කාලපරාසයක් එකම ඉරියව්වෙන් සිටීමට හැකියාව ලැබුණි. එපමණයි. හොඳයි. යම් පමණක ඒ කියන්නේ ඉරියව්වේ සකස් වීමක් කයෙන් ලැබෙන යම් සහයෝගයක් පෙන්눔 කරනවා. ඒක තමයි පොඩ වැඩි කරන්න තියෙන්නේ. කියන්නේ අද විනාඩි 20ක් ඉන්න පුළුවන් වුණා නම් හෙට බලන්න විනාඩි 21ක් ඉන්න. අනිත් දවසේ විනාඩි 22ක් ඉන්න බලන්න. ඒ වගේ පොඩ වැඩි කරගෙන යන්න. හොඳයි සානස්. කර්මස්ථාන වාර්තාව ස්වාමින් වහන්සේ අද සක්මන් භාවනාව සිදු කිරීමේදී ඊයේ දිනට වඩා සිත එක්තැන් කර සක්මන් භාවනා කිරීමට හැකි විය. සක්මන් භාවනාව සිදු කිරීම සමග සිත තුළ තිබුණු ව්‍යාකූල ගතියෙන් මිදෙන්නට හැකියාවක් ලැබුණි. නමුත් ස්වාමින් වහන්සේ පරියංක භාවනාව සිදු කිරීමට සිත එක්තැන් කරගත්තද එය සිදු කරන විට නොයෙක් සිතුවිලි කරා සිත යන්නට යෙදුනි. ආපසු සිත පරියංක භාවනාවට යොමු කළද ටික වේලාවකට පසු සිත සිතුවිලි කරා යොමු වන්නට විය. පරියංක භාවනාවේදී ඊයේ සිදු වුණු ශාරීරික වේදනාවන් අදවන විට ටිකක් පහ වී ඇත. පරියංක භාවනාවේදී සක්මන් භාවනාවට වඩා සිතුවිලි කරා යන්නේ කුමක් නිසාද? හොඳයි. දැන් ඕකේ ඇත්තටම අපිට ඕනනම් දැන් එන කමඨහන් වාර්තා දිහා බැලුවාම ඕකේ පැති කීපයක් මේ හොයාගන්න පුළුවන්. දැන් එක චරිත අපි අතර ඉන්නේ. ඇතම් චරිතයකට හිතවිලි තමයි ප්‍රධාන බාධා වෙන්නේ. එයාට එච්චර වේදනාව ගැන එච්චර ප්‍රශ්නයක් නැහැ. එයාට බාධා කරන්න සිතුවිලි වලින්. අතීතේ මතක් වෙනවා, අනාගතේ මතක් වෙනවා, කාම සිතුවිලි වෙනවා, දේශ සිතුවිලි වෙනවා. සිතුවිලි වලින්මයි එයාට ප්‍රශ්නේ තියෙන්නේ. තව කෙනෙකුට සිතුවිලි වල එච්චර ප්‍රශ්නයක් නැහැ. හැබැයි රිදුම් කැක්කුම්මයි එයාට තියෙන ප්‍රශ්නේ. එයාට ඉතින් අතන රිදෙනවා, මෙතන රිදෙනවා. ඉතින් සිතුවිලි ආවත් ප්‍රශ්නයක් නැහැ. මේ රිදෙන්නේ නැත්තම් කියලා තමයි එයා හිතන්නේ. තවත් එක්කෙනෙක් එතකොට සමහර පුංචි සද්දයක් එහෙම ඇහුනොත් ඉතින් එයා ඔන්න ඒකත් එක්ක ගැටෙනවා. ඉතින් ඒවා ඔස්සේ යනවා. ඉතින් ඔන්න වගේ අපි අතර විවිධ චරිත තියෙනවා. ඉතින් අපි තේරුම් ගන්න පුළුවන් මම වැඩියෙන්ම කුපිත වෙන්නේ මොන වගේ දෙයක් නිසාද? සිතුවිලි එනකොටද මගේ නිකන් කුපිත වීමක් සිද්ධ වෙන්නේ? නැත්නම් රිදුම් කැක්කුම් නිසාද මගේ හිතේ විසිරීමක් සිද්ධ වෙන්නේ? එහෙම නැත්නම් පුංචි සද්දයක් ඇහුනාම ඒකත් එක්ක ගැටෙන්න ගිහිල්ලාද මගේ හිත උඟක් වෙනස් වෙන්නේ කියලා අපිට නිකන් අපිවම අධ්‍යයනය කරගන්නත් පුළුවන්. ඒකත් ලොකු දෙයක්. මොකද අපි දන්නේ නැහැනේ අපි කවුද කියලාවත්. ඒකයි වෙලා තියෙන්නේ. ඉතින් එතකොට අපිට හරි අමාරුයි නිවැරදි තක්සේරුවක් කරන්න, නිවැරදි ඉලක්කයක් ගන්න. මම දන්නේ මොනවද කියලා දන්නෙත් නැහැ, නොදන්නේ මොනවද කියලා දන්නෙත් නැහැ. මගේ හැකියාවන් මොනවද කියලා දන්නෙත් නැහැ, නොහැකියාවන් මොනවද කියලා දන්නෙත් නැහැ. ඉතින් අපි භාවනාවක් එහෙම කරගෙන යනකොට පොඩ්ඩක් නිකන් මේ තමන්ව අධ්‍යයනය කරන්න පටන් ගන්නවා. අපි යෝකට කියන self awareness කියලා. අපි මේ තමන් ගැන යම්සේ අවබෝධයක් ලබනවා. තමන්ගේ කය ගැන, වේදනාවන් ගැන, සිතුවිලි ගැන, හැඟීම් ගැන. ඉතින් මේ ඔක්කොම ඒ නිසා දැන් බාධාවන් වශයෙන් පෙනී හිටියට මොකද මෙතන මේ බාධාවන් නෙමෙයි තියෙන්නේ. එක අතකින් අපිටම අපේ හිත, අපේ මේ කය, අපේ චරිතය නිරූපණය වීමක් තමයි මෙතන තියෙන්නේ. ඒ නිසා ඒ බව තේරුම් ගන්න. එතකොට භාවනාවේ එන බාධාවන් ඇත්ත වශයෙන් බැලුවොත් බාධාවන් නෙමෙයි. ඒවා අපි බාධාවන් කරගන්නේ අපේ තියෙන නොදැනුවත්කම නිසා. හොඳයි සානස්. කමඨහන් වාර්තාව පරියංක භාවනාව සිදු කිරීම සඳහා සුදුසු පරිදි වාඩි වී භාවනාවට යෙදුනද හුස්ම ගැනීම පිටවීම මෙනෙහි කළෙමි. එහෙත් සෑම විටම සිත චංචල වේ. සෑම විටම නොඑක් අරමුණු සඳහා සිත දිවයයි. නැවත ආස්වාස ප්‍රාස්වාස කිරීම ගැන සිත එකඟ කරගත්තේද කෙටි කාලයක් තුල යලිත් සිත නොඑක් අරමුණු සඳහා දිවයයි. එම නිසා සිත එක අරමුණක තබා ගැනීම සඳහා සිත පිරිසුදු කර ගැනීමට කුමක් කළ යුතුද? එදිනෙදා වැඩ අමතක කර වාඩි වීමට කීවද එය කළ නොහැකිය. එම නොහැකි දේ සිදු කිරීමට මාර්ගයක් කියා දෙන්න එපමණයි. ඒක තමයි වැඩේ. ඉතින් ඔකෙත් එක පැති එක පුංචි උපක්‍රම පාවිච්චි ගන්න පුළුවන්. දැන් ආනාපාන සතිය පැත්තෙන් කියනවා නම් මෙනෙහි කිරීම කියන එක උපක්‍රමයක්. එක පාටම අපිට මේ ආශ්වාසයේ ප්‍රශ්වාසයේ තියන් ඉන්න බැරි නිසා ආශ්වාසයක් දැනගන්නවත් එක්කම අපි ආශ්වාසයක් කියලා මෙනෙහි කරනවා. එහෙම නැත්නම් ඉන් කියලා මෙනෙහි කරනවා. ප්‍රශ්වාසය දැනගන්නවත් එක්කම ප්‍රශ්වාසයක් කියලා මෙනෙහි කරනවා. නැත්නම් අවුට් කියලා මෙනෙහි කරනවා. එතකොට මෙන්න මේ මෙනෙහි කිරීම සෑහෙන්න මුලදී ප්‍රයෝජනවත් වෙනවා. ඉන් අවුට් කියලා. ඉතින් අපි එච්චරයි අපිට තියෙන්නේ. ආශ්වාසයක් ප්‍රශ්වාසයක්. ආශ්වාසයක් ප්‍රශ්වාසයක් කියලා ඒ ආශ්වාසය දැනගන්නවත් එක්කම ඒක නිකන් අපි සිතින් සනාථ කරනවා, ලේබල් කරනවා, නැත්නම් නෝට් කරනවා ආශ්වාසයක් කියලා. ප්‍රශ්වාසය දැනගන්නවත් එක්කම ප්‍රශ්වාසයක් කියලා නෝට් කරනවා. ඉතින් ඒක උපක්‍රමයක්. එහෙම නැත්නම් උතෙන්ට ගණන් කරන්නත් පුළුවන්. ගණනා ක්‍රමයක් කියලා එහෙම තින් එකක් මේ අටුවා එහෙම කතා කරනවා. ඉතින් ඒ කියන්නේ අපිට පුළුවන් ඕනනම් 8 විතර වෙනකන් මේක අරගෙන යන්න. හිතන්න ආශ්වාසයක් 1යි, ප්‍රශ්වාසයක් 1යි.
ඊළඟ ආශ්වාසය 2යි. ඊළඟ ප්‍රශ්වාසය 2යි. ඊළඟ ආශ්වාසය 3යි. ප්‍රශ්වාසය 3යි. ඊළඟ ආශ්වාසය 4යි. ප්‍රශ්වාසය 4යි. ඉතින් මේ විදිහට යනවා. හිතන්න ඔතෙන්දී අපි ඔන්න 5ට විතර යනකොට ඔන්න කැඩුනා. ආයෙත් ඔන්න හිත කොහෙදෝ ගියා. ආයෙත් මුලට එන්න ඕනේ. ආයෙත් 1යි කියලා පටන් ගන්න ඕනේ. හිතන්න ඔන්න අපිට යන්න පුළුවන් 8ට විතර නැත්නම් 10ට විතර යන්න පුළුවන් වුණා. හැබැයි එතනිනුත් ආයෙ 11 12 වලට යන්න එපා. ආපස්සට එන්න. ආයෙත් 1ට එන්න. කියන්නේ මෙතන මේ අපි ගණිත පාඩම නෙමෙයි කරන්නේ. හිතට බරක් දෙන්න අවශ්‍ය නැහැ ගණන් කළා. ගණිතය මේ ගණන් කිරීම පාවිච්චි කරන්නේ මේකට පොඩි අත්වලක් සැපයීම සඳහායි. ඒ නිසා මුලදී ඔය ගණන් කිරීමේ ක්‍රමයක් නරක නැහැ. ඕනනම් ඉතින් ඒකත් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි පස්සේ අපි හිතමු දැන් ඔන්න හිත ටිකක් කී කරුණා කියලා. ඊට පස්සේ ගණන් කිරීම අත්හැරලා දාන්න අවශ්‍යයි. මොකද හිත සංසිඳවා ගැනීම හිතට සහනයක් සැහැල්ලුවක් දීමයි මෙතෙන්දී වැදගත්කම තියෙන්නේ. නැතුව ගණන් කිරීම නෙමෙයි. ඒ නිසා ගණන් කිරීමේ ක්‍රමය බැරිම නම් විතරක් පාවිච්චි කරන්න. කළා සාර්ථක වුණොත් ඒකත් ඊට පස්සේ අතහැරලා දාන්න. ඊට පස්සේ ආයි සංසුම් මනසක් තියෙන. කතා නොකරන මනසක්. ලේබල් නොකරන මනසක්. මෙනෙහි නොකරන මනසක්. හැබැයි මේ මුළු ක්‍රියාවලිය දකින්න මනසක්. දැනෙන මනසක්. ආශ්වාස ක්‍රියාවලියම දකින්නවා ප්‍රශ්වාස ක්‍රියාවලියම දකින්නවා. ඇතරම් මුල්ම වார்த்தාවක තිබුණා. බොහොම ලස්සනට මේ වෙලාවේදී ඔන්න කෙටි ආශ්වාසයක් මේ වෙලාවේදී දිගු ආශ්වාසයක්. මේ වෙලාවේදී මුල මේ වෙලාවේදී මැද මේ වෙලාවේදී අග. දැකලා තිබුණා. මේ පළවෙනි වார்த்தාවේ හෝ දෙවෙනි වார்த்தාවේදී කියවුණා. ඔන්න ඔතෙන්ට අපිට එන්න පුළුවන් නම් තාම වටිනවා. ඒකම තමයි ආනාපාන සති සූත්‍රයේදී නැත්නම් ආනාපාන සති කමඨහන් වලදී ওই මට්ටමට එනවා. ඉතින් අපි පොඩ සතිය දිනු වෙලා ඒකාග්‍රතාවය වැඩෙන්න ඔය වගේ ලස්සනට පීවරෙන් පීවරට යන ගතියක් තේනවා. මුලදී ටිකක් ඉතින් ඔය වගේ උපක්‍රමශීලීව ඒක හදා ගන්න වෙනවා. ඉතින් ආනාපාන සතියෙම කළ යුතුයි කියලාත් නියමයක් නැහැ. කාට හරි උත්සාහ කළා තාම ආශ්වාස ප්‍රශ්වාසයත් එක්ක වැඩේ හරියන්නේ නැත්නම් දාන්න පිම්බීම හැකිලීමට. පිම්බීම හැකිලීම කමටහනත් කරන්න පුළුවන් සාමාන්‍යයෙන්. මොකද අර ආශ්වාස ප්‍රශ්වාසයට වඩා ටිකක් පිම්බීම හැකිලීම කමටහන ටිකක් ගොරෝසුයි. ආනාපානය දැනෙන්නේ නැති කෙනෙකුට ඕනම් පිම්බෙනවා කියන එකත් එක්ක ඉන්න පුළුවන් හැකිලෙනවා කියන එකත් එක්ක ඉන්න පුළුවන්. ඒ කියන්නේ හුස්ම ගන්නවත් එක්ක උදරයේ පිම්බීමක් සිද්ධ වෙනවා හුස්ම හෙලනවත් එක්ක හැකිලීමක් සිද්ධ වෙනවා. එතෙන්දෙත් මෙනෙහි කිරීමත් පාවිච්චි කරන්න පුළුවන්. පිම්බෙනවා කියලා මෙනෙහි කරනවා හැකිලෙනවා කියලා මෙනෙහි කරනවා. එතකොට අවධානය තියන්න තියෙන්නේ මෙන්න මේ උදර ප්‍රදේශයේ අපේ අවධානය තියාගෙන හුස්ම ගන්නකොට මේ උදරයේ සිද්ධ වෙන චලනය හුස්ම පිට කරනකොට උදරයේ සිද්ධ වෙන ආපසු චලනය පිම්බෙනවා හැකිලෙනවා කියලා මෙනෙහි කරමින් ඉදිරියට කරගෙන යන්න පුළුවන්. පරියංක භාවනාව මෙදින ශාරීරික වේදනාව පසුදිනට වඩා තියුණු විය. සිත සමාධිගත කිරීමට පසුදින තරම් කල්ගත නොවිය. දැස් වසාගත් පසු සිත මාගේ කය පිළිබඳව අරමුණු ගැනීමේදී සිත වෙනත් අරමුණු සොයයි. මාසිත භාවනා කිරීමේදී සිත එක්තැන් කිරීමේදී එක අරමුණකට තප්පර 5ක් පමණ සිටීමේදී මා විසින්ම සිතා මතා වෙනස් සිතුවිලි වලට සිතට යෑමට ඉඩ සලස්වයි. එය පුරුද්දකට ගොස් ඇති බව මෙම දින කිහිපය තුලදී වැටහිණි. සිතට වෙනත් අරමුණු සොයා යන්නදී මා ඒ දෙස බලා සිටී. නැවත සිත කායික අරමුණට ගනි. පළමු දින සිත වෙනත් අරමුණට ගොස් තප්පර කීපයක් සිටියද අද දින මම වේලාව සීමා වී ඇති බව වැටහිණි. ගැටලු සිත එක අරමුණක පිහිට විය නොහැක්කේ ශාරීරික වේදනාව නිසාද ධානලාභීන් වර්තමානයේ වැඩ සිටීද එසේ සිටීනම් ඒ උතුමන් වහන්සේලා මිනිසුන් අතරට ඇවි නොකියා සිටින්නේද භාවනාව නිර්වාණ අවබෝධයට කොතරම් සමීපද භාවනා නොමැතිව නිවන් ලැබිය හැකිද ප්‍රශ්න පත්‍රයක්ම තියෙනවා. මොකද්ද පළවෙනි ප්‍රශ්න සයන? පළවෙනි ප්‍රශ්නේ සිත ඒ කාරණක පිහිට විය නොහැක්කේ ශාරීරික වේදනාව නිසාද? ශාරීරික වේදනාවක් ඉතින් එක හේතුවක්. ඉතින් අනිත් එක තමයි පුරුද්ද නැතිකම. ඉතින් වේදනාව විතරක් නෙමෙයි අපිට තාම පුරුද්දක් නැහැ. මේක කළා නැහැනේ. ඉතින් පුරුද්ද නැතිකම තියෙන්නේ. ඒ නිසා මේ හුඟක් ඔය තරම් තමන්ව පහත් කරගන්න එපා. මේ කරන්න බැහැ කියලා හිතන්න එපා. මේ අපි කවුරුවත් එකපාරට මේක හදාගත්තයි නෙමෙයි. සෑහෙන වැටි නැගිට සෑහෙන කාලයක් මහන්සිලා කරපු නිසා තමයි යම් හෝ අස්වැසිල්ලක් තියෙන්නේ. ඒ නිසා ඒකමයි හැමෝටම කවුරුත් මේ එකපාරටම මේ ਸਰව සම්පූර්ණ වෙලා නැහැ. ඒ නිසා කායික වේදනාවනොත් එක ප්‍රශ්නයක් තමයි. ඉතින් ඒකයි අපි වාඩි වෙද්දී ටිකක් ඉරියව් සකස් කරගන්න කියලා කියන්නේ. පහසු ඉරියව්වකින් වාඩි වෙන්න කියලා කියන්නේ. එක පාටම දරදඬු ඉරියව් වලට නැත්තම් වෙහෙසකර ඉරියව් වලට යන්න එපා. බොහොම පහසු ඉරියව්වකටම යන්න. අනිත් එක තමයි මේ වාඩි වෙනකොටත් දැන් හිතන්න
දැන් හුඟක් දෙනෙක් ඒක නිවැරදිව තියෙනවා. ඒ කියන්නේ පොඩ්ඩක් මේ පිටුපස උඩට එන්න තියෙන්න ඕනේ. අපි හිතමු දැන් අපි නිකන් ටිකක් මෙන්න මේකේ වගේ එහෙම වාඩි වුණා කියලා. කකුල් දෙකත් ඒක උඩ පිටිපස්සත් ඒක උඩ නම් අපි බහිනවා පිටිපස්ස යටට. ඊට පස්සේ කකුල් දෙක උඩ එනවා. හරි අමාරුයි ඉන්න. එතකොට ඉතින් ඉක්මනටම ඉරියව් මාරු කරන්න සිද්ධ වෙනවා. හරිම අමාරුයි කොන්දරේ දෙන්න ගන්නවා තනිකරම අසමබරයි. හැබැයි ඒ වෙනුවට ඔන්න ඔය වගේ අර ඔතන තියෙන ඔය කොට්ටේ ටිකක් හොඳට ඝන කොට්ටයක්. ඒක උඩ පිටිපස්ස තියාගෙන කකුල් දෙක බිමට තියාගත්තා නම් නැත්නම් කකුල් දෙක අර තුනී කොට්ටේ උඩ තියාගත්තා නම් එතකොට ඉන්න පුළුවන්. එතකොට නිකන් හැදෙනවා පොඩි ඇන්ගල් එකක්, පොඩි කෝණයක්, ඒක නිකන් මහා කෝණයක්. අපේ මේ කියන්නේ මේ ධනේස් දෙකයි මේ කොන්දයි අතර චුට්ටි තියෙනවා මේ වගේ ස්වභාවයක්. එතකොට ඒකේ ඉන්න පුළුවන්. ඉතින් වගේ ඉරියව්වේ තියෙන ඇත්තම සෑහෙන වැදගත්කමක්. ඉරියව්ව හොඳට නිවැරදිව සමබරව සමමිතිකව සකස් කර ගැනීම අත්‍යවශ්‍යයි. ඊළඟ ප්‍රශ්නේ මොකක්ද සයනස? ධ්‍යානලාභීන් වර්තමානයේ වැඩ සිටීද? ඇති. එසේ සිටී නම් ඒ උතුමන් වහන්සේලා මිනිසුන් අතරට ඇවිත් නොකියා සිටින්නේද? අනේ වන්ද අහන්න ඕනේ ඉතින්. තුන්වෙනි එක. භාවනාව නිර්වාණ අවබෝධයට කොතරම් සමීපද? ඒක තමයි සමීප ගොඩක් සමීපයි. ගොඩක් සමීපයි. ආසන්නයි කියලා තමයි කියන්නේ. ඔව්. භාවනාව නොමැතිව නිවන් ලැබිය හැකිද? ඒක ඉතින් ඒක තමයි දැන් එක එක අයගේ එක එක මත තියෙනවා. ඒවත් ඉතින් සමහර අයට හුඟා ප්‍රශ්න. ඒ කියන්නේ දැන් හුඟක් දෙනෙක් එක එක අර්ථකථනක් දෙනවා. ඉතින් මේ කාලේ නෝට හරිම එක එක જાතියේ විෂම අදහසුත් තියෙනවානේ. ඉතින් එතකොට කනට ඇහිුණ ගමන් ඔන්න සෝවාන් කියලා කියනවා. ඉතින් එහෙමත් අර්ථකථන දෙනවා. ඉතින් ඒවට නම් රැවටෙන්න එපා. ඒවා මහා මෝඩ කතා. ඉතින් ඇත්තටම අපි දිහා බලන්න අවශ්‍යයි. මෙතෙන්දී මට පුළුවන්ද අඩුතරමින් හුස්ම රැල්ලක් දිහා බලාගෙන ඉන්න. ඉතින් ඒකවත් කරගන්න බැරි නම් මම කොහොමද මේ බුදුහාඳුරෝ කියන ගැඹුරු දහමක් අතිපට්ඨානයක් මේ කියන දැන් කතා කරපු ධ්‍යානයක් කොහොමද මම වඩාගන්නේ? ඉතින් එහෙම දෙයක් කරගන්න බැරි මම කොහොමද මම දැන් නිවන් දැක්කා කියලා කියන්නේ? සෝවාන් වුණා කියලා කියන්නේ කොහොමද? එතන තියෙන නිකන් බොරු ආරෝපණයක් විතරයි තියෙන්නේ. ඒ නිසා අපි ටිකක් නිහතමානී වෙන්න අවශ්‍යයි. මුලින් මේ කියන කුසලතාවයන් දියුණු කරගන්න. ඉතින් ඒකයි මහන්සි වෙන්න අවශ්‍ය වෙන්නේ. ඒකයි මේ වගේ අපි තුමු වැඩසටහනකට සම්බන්ධ වීමක්, භවනා අපි තුමු සේනාසනයකට යාමක් ඔය වගේ ඉතින් අර යම් පමණක ඒ උත්සාහයක්, වීරයක් දරන්න අවශ්‍ය වෙනවා මේ මූලික කුසලතාවයන් ටික දියුණු කරගන්න. දැන් ඔක පෙළ ගැහිලා එනවනේ දැන් ඕන තරම් සූත්‍ර තියෙනවා උදාහරණ වශයෙන් කියනවා නම් හිතන්න දැන් සීලය ගැන මුලින් කතා කරන සූත්‍රය. අපි තුමු අපි ඊයේත් මතක් කරගත්තා. දැන් ක්‍රමානුකූලව සීලය ගොඩ නැගීගෙන එනකොට අර විපලිසර භාවය නැති වෙනවා කියලා කියනවා. කියවන්න පුළුවන් චේතනාකරණීය සූත්‍රය අංගුත්තර නිකායේ. ඉතින් ඒකේ බුදුහාමුදුරුවෝ ලස්සනට පෙළ ගැස්සලා තියෙනවා. පියවරෙන් පියවර හේතුඵල ධමයක් වශයෙන් කොහොමද මේ ටික පෙළ ගැහිලා එන්නේ? නිවැරදි සීලයක් ආරක්ෂා කරනවා නම් ඔන්න හිතේ විපලිසර භාවයක් නැහැ. ඒ තුලින් ඔන්න ප්‍රමෝදයක් පහළ වෙනවා. ප්‍රමෝදය ප්‍රීතියක් බවට පත් වෙනවා. ප්‍රීතිය තුලින් කායික සුඛයක් දැනෙනවා. කායික සුඛය තුලින් ඔන්න සමාධියක් ගොඩනගෙනවා. සමාධිය තුලින් ඔන්න ඊළඟට ලස්සනට අර යථාභූත ඥාන දර්ශනයක් දක්වා අරගෙන යන්න පුළුවන් ගතිය තියෙනවා. එහෙනම් සමාධියේ අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් අපි එහෙම හිතේ එකඟතාවයක්වත් නැතිව අපි කියනවා නම් ටක් ගාලා ඔන්න මම මේක ඇහුවා ටක් ගාලා ඔන්න දැන් මං හරි ඔක්කොම ඉවරයි කියලා. ඉතින් එතන මුලාවක් තමයි තියෙන්නේ. පර්යංක භාවනාව සිදු කරන විට විනාඩි කිහිපයක් ආස්වාස ප්‍රාස්වාස ගැන මෙනෙහි කරමින් සිටින විට කයේ ඇති වූ වේදනාව වෙත සිත දිව ගියේය. එවිට වේදනාව ගැන මෙනෙහි කළ විට එම වේදනාව නොදැනුවත්වම පහව ගිය බව දැනුනි. නැවත මාගේ අරමුණු වන ආනාපාන සති භාවනාව වෙත සිත එක්තැන් කරන්නට උත්සාහ කළත් නැවත වේදනාව විස්මතු වීම හේතුවෙන් වේදනාව ගැන සිත පිහිටුවා ගත්ත. ඊයේ දිනයට වඩා අද වේදනාව දරා ගැනීමට හැකියාව ගැන වඩා සතුටු වෙමි. හැකියාව ඇති බව ගැන වඩා සතුටු වෙමි. ප්‍රශ්නය: ආනාපාන සතිය වඩමින් සිටිද්දී නැවත වේදනාව ගැන සිතන එක මෙනෙහි කරන එක ප්‍රශ්නයක් නැද්ද? එක් කමඨහනක් පුරා වෙනතක් නොවඩා වෙනම කමඨහනකට මාරු වීම තුල මානසිකව බලපාන්න පුළුවන්ද? උදාහරණ වශයෙන් ආනාපාන සතිය වඩමින් සිටිද්දී වේදනාව ගැන සිතන එක ප්‍රශ්නයක් නැද්ද? ඔව් ඉතින් එතන ප්‍රශ්නයක් වෙන්නේ අපි එතන විසිරුණොත් විතරයි. ඉතින් ඒ කියන්නේ දැන් හිතන්න අපි ආනාපාන සතිය වඩමින් හිටියා. හිතේ හොඳට දැන් ඒකාග්‍රතාවයක් ඇවිල්ලා තිනවා. ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියේම හිත ඉන්නවා. කායික සෝයක් දැනෙනවා, මානසික සෝයක් දැනෙනවා. ඉතින් එහෙනම් මේකත් එක්කම යන්න පුළුවන්. හැබැයි හිතමු ඔන්න ආනාපානයේ වඩමින් ඉන්නවා. ඒකෙත් යම් පමණකට හිතේ ඒකාග්‍රතාවයක් තියෙනවා.
එතකොට ඔන්න කොහේ හරි රිදෙනවා. දැන් ඉතින් මෙතන රිදෙනවා නම් එකක් තමයි අපිට ඕනනම් ආනාපානය අතහැරලා මේ රිදෙන එකට අවධානය යොමු කරන්න පුළුවන්. වරදක් නැහැ. හැබැයි රිදෙන එකට අවධානය යොමු කරාට පස්සේ හිත හොඳටම විසිරෙනවා නම් එතකොට ඉතින් අසාර්ථකයි. මොකද තාම ඉතින් අර අපි නුපුහුණු නිසා, පුහුණුව මදි නිසා වේදනාව දිහා බලන තරම් හිත තාම ශක්තිමත් නැහැ. ඉතින් එතකොට ඉතින් මේක වෙන උපක්‍රම පාවිච්චි කරන්න වෙනවා. ඉතින් ඒක තමයි අපිට පුළුවන් එකක් උපක්‍රමයක් වශයෙන් ආනාපානයේම තියාගෙන දැන් යනකොට අපිට තේරෙනවා නම් ඔන්න මෙයා දැන් රිදෙන්න ගන්නවා. තවදුරටත් හිටියොත් නම් මේක බාධාවක් වෙනවා කියලා තේරෙනවා නම් ආනාපානයේ තියෙද්දිම කොහොම හරි හිමීට මේ කියන්නේ ආනාපානයේ අවධානය පවත්වමින්ම හිමීට ඉරියව් මාරු කරගන්න පුළුවන්. එතකොට අර ඉරියව් මාරු කිරීම තුළ මේ කමටහනට ලොකු බාධාවක් වෙලා නැහැ. වේදනාවත් පහව ගියා. මොකද අපි ඉරියව් මාරු කරානේ. හොරෙන් වගේ ඉරියව් මාරු කරනවා ආනාපානයේම අවධානය පවත්වමින්. ඒතර ලොකු බාධාවක් නැහැ. අනිත් එක තමයි Tamanට පොඩි විශ්වාසයක් තියෙනවා නම් ආනාපානයේ ඉඳද්දී ඔන්න දැන් වේදනාව ආවා. ආනාපානයෙන් වේදනාවට හිත මාරු කරා වේදනාව දිහා බලාගෙන ඉන්නවා. වේදනාව දිහා බලාගෙන ඉන්න අතරේදී ඉරියව් මාරු කරනවා. එතකොට දැන් වේදනාව ඔන්න පහව යනවා. වේදනාව දැන් ටිකක් අඩු වෙලා ගියා. වේදනාව දැන් ඔන්න දුර වෙලා ගියා. වේදනාව සමනයටපත් වුණා. ආයෙත් එන්න පුළුවන් ආනාපානෙට. කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ අරමුණ වෙනස් වුණා කියලා සතියට කිසි බාධාවක් නැහැ. කියන්නේ අඛණ්ඩ සතියක් තියෙනවා. දැන් අපි ඕක සමතේ පැත්තෙන් අර්ථ දක්වන්න ගියොත් තමයි බාධාවක් කියලා අපි සලකන්නේ. නමුත් මෙතන අරමුණු දෙකක්. ආස්වාස ප්‍රස්වාස එක අරමුණක්, වේදනාව තව අරමුණක්. නමුත් එකම සති ධාරාවක්. අපි වෙන පැත්තකින් කියනවා මෙතෙන්දි කායානුපස්සනාව, මෙතෙන්දි වේදනානුපස්සනාව කියලා හිතන්න පුළුවන් නිකන් සරලව. කිසි ප්‍රශ්නයක් නැහැ. එකම සතිපට්ඨානය අපි කටයුතු කරලා තියෙන්නේ. සක්මන් භාවනාව ඊයේ දිනේට වඩා අද දිනේ වඩා සිත්ගත් අතර මානසික නිර්වුල් සක්මන් කිරීමක් සහ එම ප්‍රතිපදාව පිළිබඳව නිර්වුල් අවබෝධයක් තිබුණි. ඊයේ දිනේ මාහට ගැටලුවක් වූ අවස්ථාවක් මා අද නිවැරදි ලෙස අවබෝධ කරගතිමි. එම පැනය මෙසේය. සක්මන් භාවනාවෙහි නිරත වන මා දෙපතුල් පිළිබඳ අවධානය යෙදෙන ලදී. ටික වේලාවක් ගත වීමේදී එම අවධානය පිළිබඳව මට දැනුනේ සිහිනයක් මෙනි. එම අවස්ථා ලිහිල් කර ගැනීමට උත්සාහ කළද සිහිනය හා වේදනාව යන දෙක සමග වර්තමාන අවස්ථාව ගලපා ගැනීමට තවම මාහට නොහැකිය. සිත ස්ථාවර වර්තමානයක පවත්වා ගැනීමට ක්‍රමයක් කියා දෙන ලෙස කාරුණික ඇද සිටිමි. සමත භාවනාවෙන් පංච නීවරණ ධර්මයන් తాවකාලිකව යටපත් වන බව දනිමි. එම යටපත් කිරීමට අප අනුගමනය කළ යුත්තේ ක්‍රමවේදය සරලව පැහැදිලි කර දෙන ලෙස ඊ타ත්ම කාරුණිකව ඈද සිටිමි. එපමණයි. ඔය ඉතින් ආනාපාන සතියත් සමතෙන් පැත්තෙන් යන්න පුළුවන්. ඉතින් ආනාපාන සතිය සුවිශේෂයි කියන්න පුළුවන්. කියන්නේ ඒක සමතේටත් වැඩ කරනවා නැත්නම් විපස්සනාවත් වැඩ කරනවා. දෙපැත්තෙන්ම යන්න පුළුවන්. ඒ නිසා මුලදී අපිට එකපාරටම මේක විපස්සනාවක් කියන්න බෑ. මුලදී වෙන්නේ සමතයක් තමයි. අපි නිකන් ආස්වාසයක් ප්‍රස්වාසයක් බලාගෙන ඉඳලා ආයෙත් ඔන්න හිත කොහෙදෝ යනවා ආයෙත් ගෙනලා තියාගන්න. ඉතින් මෙතන මේ තාම සමත අනුග්‍රහයක් තාම සිද්ධ වෙන්නේ. හිත ඒකාග්‍ර කරන්න, සමනය කරන්න තරන උත්සාහයක් මෙතන තියෙන්නේ. ඒතර ඒක සමත කමටහනක් තමයි මුලදී ඉතින්. හැබැයි ඒක තව ටිකක් ගැඹුරට යනකොට තමයි ඒක විපස්සනාවට හැරෙන්නේ. ඉතින් ඒකට මේ පුංචි අපි යම්කිසි ඒකාග්‍රතාවයක් අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් ඉතින් අර තව ඕන තරමින් කමටහන් තියෙනවා. අපි තුමු බුදු ගුණ වෙන්න පුළුවන්. සංඝ ගුණ, ධම්ම ගුණ, ඒ වගේ ඉතින් අනුස්සති භාවනා, කසින භාවනා, ඉතින් ඕන තරම් මේ කර්මස්ථාන තියෙනවා. ඉතින් ඒවා ගැන ඔක්කොම විස්තර කරන්න නෙමෙයි මෙතෙන්දී වැදගත් වෙන්නේ මේ පුළුවන් එකකින් යන්නයි අවශ්‍ය වෙන්නේ. ඊතන සක්මන කියන එකෙත් මුලදී තියෙන සමත වගේ පැත්තක්. මේක පාට විපස්සනාවක් නැහැ. ඒ කියන්නේ හිත එහෙ මෙහෙ දුවන එක වළක්ව ගන්න මේ ඉරියව්ව පවත්වනවා. ඉරියව්ව යොදා ගන්නවා. ඉරියව්ව නිකන් හරියට මේ නැංගුරමක් කර ගන්නවා. ඊතන දැන් අපි මූදේ තියෙන නැවක් එහෙ මෙහෙ චලනය වෙන එක වළක්ව ගන්න නැංගුරමක් දානවනේ. ඒකේ බැඳලා තියෙන්නේ. ඒ වගේ තමයි අපේ හිතත් එහෙ මෙහෙ යන එක වළක්ව ගන්න අපි මේ ඉරියව්වට නැවත නැවත හිත ගේනවා. ඉතින් එතකොට අන්න හිත දැන් ටිකක් සංසිඳිලා කයත් එක්ක ඉන්න පටන් ගන්නවා. කය ඇසුරු කරනවා. ඒ කය ඇසුරු කරන්න ගත්තට පස්සේ සතිය කය තුල පිහිටියට පස්සේ තමයි අපි සම්පජඤ්ඤයේ පැත්තට හැරෙන්නේ. නැත්තම් තව ටිකක් ඒ අරමුණ විග්‍රහ කරලා බලන්න, අරමුණ විමසලා බලන්න, අරමුණේ තොරතුරු බලන්න උත්සාහන්ත වෙන්නේ. එතනින් තමයි අපි ඊට පස්සේ පොඩ්ඩක් ඔන්න විපස්සනාවට දාගන්නේ. සක්මන් භාවනාව සක්මන් මළුව වෙත ගිය මා නියමිත ඉරියව්වෙන් සක්මන් කළ අතර දෙපතුලට දැනෙන සියුම් රිද්ම් අරමුණු කරගෙන භාවනාවේ දුනිමි. දැනුණු ස්වභාවයන්
මා විසින් දෙපතුලට පෑගෙන ලද වැලි කැටවල ස්වභාවය මෙනෙහි කළෙමි. නමුත් හිත එක් තැනකට තබා ගැනීමට නොහැකි විය. භාවනා මෙනෙහි කිරීම. හිත එක තැනක නතර නොවි මාගේ සිත සෑම මතකයක්ම කරා අවුස්සන්නට ඌයේ සැනකින්ය. නමුත් මාහට එය භාවනාවට ගෙන ඒමට නොහැකි විය. පසෙකට වී බලාගෙන සිටි මා පරිසර සෞන්දර්යය වින්දනය කළමි. ප්‍රතිඵලය හිත එක්තැන් කිරීමට නොහැකි වීම භාවනාව පුහුණු නොලද මා හිතත් සමග අසරණ විමි. එපමණයි. ඔය ඉතින් එච්චර ගණන් ගන්න දෙයක් නැහැ. ඉතින් ඔය පරිසරෙනුත් යම්කිසි උදව්වක් ගන්න පුළුවන්. ඒක තමයි අපි මේ බඳු පරිසරයක් තෝරගන්නේ. ටිකක් සංසුම් පරිසරයක් තෝරගන්නේ. නිකන් අපිව කුපිත නොකරන පරිසරයක් තෝරගන්නේ. ඉතින් එතකොට පරිසරයෙන් යම්කිසි ආශ්වාසිල්ලක් ලැබෙනවා. ඒ පරිසරයෙන් ලැබෙන යම්කිසි ආශ්වාසිල්ල හිත නිකන් තැම්පත් කරන ගතිය, සාමයකටපත් කරන ගතිය උපයෝගී කරගෙන ඊට පස්සේ පුළුවන් හිමීට කමටහනක් තෝරගන්න. ඉතින් මේක සාමාන්‍ය දේවල්. ඉතින් ඕක ලොකු දේවල් කරගන්න එපා. ඒ කියන්නේ සක්මන වෙන්න පුළුවන්, පරයන්ක වෙන්න පුළුවන්. මේ හැම එකෙදීම විවිධ අරමුණු වෙනවා. ඒක ස්වාභාවිකයි. ඒක ස්වාභාවික බව පිළිගන්නයි අපිට තියෙන. දැන් වෙලා තියෙන්නේ අපි බලාපොරොත්තු වෙනවා එක පැයෙන් දෙකෙන් මේ ධ්‍යාන ලබන්න බලාපොරොත්තු වෙන්නේ. එච්චර දේවල් වෙන්නේ නැහැ ඉතින්. ඒක නෙමෙයි බලාපොරොත්තු වෙන්න ඕනේ. මේ ඉස්සෙල්ලා සක්මන් කරද්දි මට පියවර 5යි නම් යන්න පුළුවන් උනේ. ඊළඟ එකේ බලාපොරොත්තු වෙන්න මේක මං 6 කියනවා. එච්චරයි. ඉන් එහා ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ මේ පරයන්කේදී මට පුළුවන් උනේ හුස්ම රැලි 10යි බලන්න. බලන්න ඊළඟ එකේ මම මේක 11 කරගන්නවා. එච්චරයි අවශ්‍ය වෙන්නේ. ඉතින් අන්න ඒ වගේ මෙතන කරන්න පුළුවන් ඉලක්කයක් ඕනේ දෙන්න. අපි මහා එහා තියෙන දෙයක් බලාපොරොත්තු වෙන්න ගියොත් ඒකම පීඩාකාරී වෙනවා. ඒකම නිකන් අසහනයක් ගොඩ නගනවා. එහෙම අවශ්‍ය නැහැ. දැන් මට පුළුවන් පියවර 10ක් ඇවිදින්න. මට ඊළඟ එකේ මම 11ක් කරනවා. එච්චරයි. ඉතින් අන්න ඒ වගේ අපි මේක දිගට කරන්න පුළුවන් මට්ටමින් අරගෙන යනකොට දිනපතා මේ කටයුත්ත කරනකොට අන්න දවසින් දවස තමයි පොඩ වර්ධනය වෙලා එන්නේ. හොඳයි සායනස. ලිඛිත වාර්තා එපමණයි. වාර්තා දෙකක් අයින් කළා. ඒවා මෙතෙන්ට අදාළ නොවන පිරිවෙන් පරිපාලනයට සම්බන්ධව ප්‍රශ්න තිබිච්ච නිසා ඒව අයින් කළා. අපි යොමු වෙනවා Zoom හරහා ලැබිච්ච වාර්තා ඉදිරිපත් කිරීමට. කමඨහන් වාර්තාව පරයන්කේ පැයක් සිහිය හුස්ම කෙරෙහි යොමු කර ගැනීමට ටික වේලාවක් ගත විය. හුස්ම අතර සිතුවිලි මතුවේ. ඒ ඔස්සේ සිතන්නට සිටේ. නමුත් එය නවත්වා හුස්ම කෙරෙහි යොමු වෙමි. මෙලෙස කිහිප වාරයක්ම සිත පිට යනු දැනුනි. සිතේ යටපත් කරගෙන තිබූ ගැටලුකාරී තත්වයන් දිගින් දිගටම මතුවන්නට විය. ආශ්වාසය හා ප්‍රාශ්වාසය අතර ඒවා මතුවේ යයි බයක් ඇති විය. මෙසේ කරදරයක් විය. හුස්ම වේගයෙන් ඉහළ පහළ වැටෙන අයුරු දැනුනි. ටික වේලාවකින් සිතුවිලි වලින් බාධා අඩු වී හුස්ම සාමාන්‍ය ආකාරයට සිදුවන බව දැනුනි. රිද්මයකට නාඩි වැටෙන හඬ වම් කනින් ඇසුනි. ඊට අනුරූපව හුස්ම වැටෙන බව දැනුනි. ක්‍රමයෙන් හුස්ම සියුම් වී යනු දැනුනි. නිින්ද යන්නක් මෙන් සනීප තත්වයක් දැනුනි. එක්වරම ඇසුණු ඊ타මාත්ම සුළු ශබ්දයකින් මුළු ගතම කිලිපොලා ගොස් අවදි වූ බවක් දැනුනි. නැවතත් ටික වේලාවකින් එයම සිදුවිය. report from අනෝමා ගාල්ලගේ තව තියෙන ඉස්සරහට. හරි. ඉතින් කමක් නැහැ. ඒ කියන්නේ දැන් ඇත්තටම යම්සි සාර්ථකත්වයක් තියෙනවා. ඒ කියන්නේ හිතේ යම් එකඟ වීමක්, සංසිඳීමක් වෙලා තියෙනවා. මුලදී අර විවිධ බය සැක මතුවුණාට මොකද ඒවා සමනය කරගෙන ඒවායෙන් මිදිලා ඒවා සාර්ථකව ජයගෙන ඊට පස්සේ දිගට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා කරගෙන යන්න කිසි බාධාවක් නැහැ. ගෞරවනීය ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි. වෙහිබර දිනයක් වූ බැවින් සක්මන් භාවනාව කිරීම අපහසු විය. පරියංක භාවනාව සඳහා සුපුරුදු ලෙස අසුන් ගතිමි. මම දැන් මෙතන යයි සිතා කය දෙස බැලුවෙමි. ටික වේලාවක් යනතුරු සිතෙහි චංචල බව විය. නමුත් කනස්සල්ලක් නොවිය. ඒ අතරතුර පිම්බීම් හැකිලීම් වැටහුණි. ඒ නිරීක්ෂණය කළේය. යාන්තමට දැනෙන පිම්බීම් දැනුනේ හැකිලීම් නොදෙනිද තිබුණි. ටික වේලාවකට පසු මුළු ශරීරයම ඊටමත් සංසුන් විය. සිතුවිලි නැත, ශබ්ද නැත. මා සිටින බවද ලකුණු කවක් නැත. පැය දෙකක් පමණ කාලයක් සිටියේය. කමඨහන් ලිවීමට තරම් විශේෂ දෙයක් නැත. සිතෙහි සතුටක් විය. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ ජන්මදිනයේ සියලුම වැඩසටහන් වලට සම්බන්ධ වුනිමි. ඊයේ දිනද වැඩසටහනකට සම්බන්ධ වී විනාඩි 10ක භාවනාවට සම්බන්ධ වුනිමි. ඒ සියලු පින් ඔබ වහන්සේට අනුමෝදන් කරමි. තවත් চিරාත් කාලයක් ඔබ වහන්සේ මේ කරන ආසීලු කටයුතු කරගෙන යාමට ඔබ වහන්සේ ශක්ති ධෛර්ය නිදුක් නිරෝගී බව ලැබේවායි තෙරුවන් සරණයි.
හොඳයි. ඉතින් ලොකු සායනාංශයට යොමු කරලා තියෙන්නේ මේ ලොකු සායනාංශගේ 70 වෙනි උපන්දිනේ තිබුණා ගිය 5 වෙනිදා. ඉතින් අපි ලොකු සායනාංශ තමයි එටික් කියන්න තියෙන්නේ. හොඳයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංකය පැය එකහමාරක පමණ හුස්ම රැල්ලට සිත යෙදුවා. නාසය උස් පහත් වෙමින් වාතය ඉහළ යනවා පහළ යනවා. වායුව මැදදී නැති වෙනවා. නමුත් මැද සිට නැවත සියුම්ව ඉහළට යන බවක් නිරීක්ෂණය වුණා. වායු ත්‍රාසියක් ලෙස ඇතුළට ගමන් කරනවා. මෙවැනි මොහොතින් මොහොත වන වෙනස් වන ක්‍රියාවලිය නිරීක්ෂණය වුණා. ආනාපානය සංසිඳුණා. නැවත සෙමින් මතුවෙනවා. කීප වරක්ම සිදු වුණා. කයේ වේදනාව වායු ධාරාවක් ලෙස ගමන් කරන බව විනා වෙනදා මෙන් චංචල කම්පනය ලෙස නොදෙනුනි. නොදෙනී ගිය අතර පය බර ලෙස දැනුණත් එය ලිහිල් වන අයුරු සහ මෙවැනි නොයෙකුත් ක්‍රියාවලියන් සතිමත්ව බලා සිටියා. ආනාපානයේටම අරමුණු කර සිටින විට හරියටම කඳු මුදුනක සිට පහත බලන්නේ කුසේ බොහෝ දේ නිරීක්ෂණය වෙනවා. බාහිරව පැවති ශබ්ද හා සුළඟේ සිසිලස ආදී දේ කය හා ගැටෙන මොහොතේම නිරීක්ෂණය වුණා. නිරීක්ෂණය નિરાයාසව සිදුවෙන බව වැටහි. කුමන සිතුවිල්ලක් පැමිණියත් නිරීක්ෂණය කළ හැක. දැන් පෙරට වඩා පහසු වී ඇත. සතිමත් නොවී සිටින්නේ කුමන වේලාවකදයි කිව නොහැකිය. වේලාවක් හඳුනා ගැනීමට අපහසු අතර එදිනදා කටයුතු සිහිපත් කළ විට කෙසේ සිදුවනවාදයි කිව නොහැක. දැන් පෙරටත් වඩා සතුටු සිතින් සතිමත් වෙමි. નિરાයාසව සූදානම් සිදුවේ. පිං සිදුවේවා නිවනින් සැනසේවා. එපමණයි. හොඳයි. ඉතින් ඒක තමයි අපිට ළඟා වෙන්න පුළුවන් නම් ඔතෙන්ට ලොකු ජයග්‍රහණයක්. ඒ කියන්නේ මුලදී අපිට වෙන්නේ සිහිය නැහැ. ඉතින් අපි සිහිය දියුණු කරන්න උත්සාහන්ත වෙනවා. ඒක නිකන් බලෙන් කරනවා වගේ වැඩක් තියෙන්නේ. ඉතින් හිත සනිකර වල්මත් වෙලා තියෙනවා. ඒ වල්මත් වෙච්ච හිත අපි තෝරාගත්ත අරමුණක සිහිය පිහිටවන්න උත්සාහන්ත කරනවා. සක්මනේ වෙන්න පුළුවන්, පරයන්කේ වෙන්න පුළුවන්, අපි කෑම ගන්නකොට වෙන්න පුළුවන්, ඇඳුම් අඳිනකොට වෙන්න පුළුවන්. වෙන ඕනම කටයුත්තක් අපි ඒ සඳහා යොදා ගන්නවා. ඒ කටයුත්ත අපි නිකන් අර කලින් මතක් කළා වගේ අර එහෙ දුවන නැවකට නැංගොරමක් දැම්මා වගේ අපි නැවත හිත ගෙනල්ලා එතනින්ම තියන්න හදනවා. දැන් බලෙන් කරන වැඩක් වගේ තමයි මුලදී තියෙන්නේ. හැබැයි ඔහොම කරගෙන යනකොට ඒ අපි තෝරාගත්ත අරමුණේ හිත ඉන්න පටන් ගන්නවා. සතිය පිහිටනවා. ඒ සතිය පිහිටියට පස්සේ අන්න දැන් තේරෙනවා දැන් මේ කටයුත්ත සෑහෙන්න નિરાයාසයෙන් සිද්ධ වෙන ගතියක්. දැන් සක්මන යනවා. හැබැයි නිකන් එච්චර බරක් නැහැ. ඉස්සෙල්ලා තරම් අර දඟලන්න දෙයක් නැහැ. ලොකු යුද්ධයක් නැහැ දැන්. හිත ඉඳලා හිටලා පිට ගියත් එයාම ඉක්මනටම එනවා. අන්න ඒ වගේ Tamanට දැනෙන්න ඕනේ. Taman මේ කරන අභ්‍යාසය තුලින් Taman ලබන අත්දැකීමක්. Tamanගේ හිතේ පැහැදිලි බව වර්ධනය වෙලා, හිතේ සැහැල්ලුව වර්ධනය වෙලා, හිත ටිකක් සංසුන් වෙලා, එළියේ ගියත් ඉක්මනට ආපහු එනවා. කතන්දර ගෙතිලි අඩු වෙලා, හිතේ ඇතුලේ කතාව සැහැණ අඩු වෙලා. ඔන්න වගේ යම්කිසි වර්ධනය වෙන ගතිය Tamanට දැනෙන්න ඕනේ. ඉතින් ඕක දිගට කරගෙන යනකොට ඔන්න දැන් ඊට පස්සේ පුළුවන් දැන් මේ වැඩේ විතරක් නෙමෙයි මං අනිත් වැඩවලදී සිහිය දියුණු කරන්න ඕනේ. ඉඳගෙනත් සිහිය දියුණු කරනවා. කෑම කනකොටත් සිහිය දියුණු කරනවා. දත් මදිනකොටත් සිහිය දියුණු කරනවා. හිතන්න නානකොටත් සිහිය දියුණු කරනවා. ඉතින් මේ වගේ විවිධ අනෙකුත් කටයුතු වලටත් මෙන්න මේ සතිමත් බව පතුරවනවා. ඊට පස්සේ ඔන්න දැන් ඒක දියුණු කරගෙන යනකොට දැන් බැලුවාම හැම එකම සිහියෙන්. දැන් අර මේකේ වார்த்தාවේ කියනවනේ. දැන් මට හිතා ගන්න බෑ මොකද්ද සිහියෙන් නොකරෙන්නේ කියලා. එච්චර දැන් අන්න සිහිය ව්‍යාප්ත වෙලා තියෙන්නේ. දැන් හැම කටයුත්තක්ම බොහොම નિરાයාස සිහියක් සතියක් සහිතව සිද්ධ වෙනවා. ඒ නිසා මේ දැන් වෙන උපමාවකින් කියනවනම් දැන් හිතන්න කවුරු හරි මෙතන ඇති සමහර විට අපි තුමු වයලින් එකක් ගහන්න පුළුවන් කෙනෙක්, গিitar එකක් ගහන්න පුළුවන් කෙනෙක්. ඒක පාටම මේක කරන්න බැහැනේ. මුලදී කොහෙද මේ ඇඟිලි තියන්නේ කියලාවත් දන්නේ නැහැ. ස්ටික් මේක අල්ලන්නේ කොහොමද කියලාවත් දන්නේ නැහැ. නැත්තම් වයලින් එකක් නම් බෝ එක අල්ලන්නේ කොහොමද කියලාවත් දන්නේ නැහැ. ඉතින් අපි ඒක පුහුණු වෙන්න ඕනේ. ඉතින් මෙතනත් තියෙන්නේ එච්චරයි. පුහුණුවක් මෙතන තියෙන්නේ. ඉතින් අපි ඊට පස්සේ මේ මිනිස්සයා අවුරුදු ගාණක් ඔක් කරාට පස්සේ යාට කිව්වොත් ඕන සින්දුවක් ගහන්න කියලා ආයි නෝට්ස් නැතත් ඒක ගහයි. එච්චරට යාට දැන් හුරු වෙලා. අන්න ඒ වගේ තමයි මේකත්. අපි මුලදී පොඩ්ඩක් අමාරු තමයි. හැබැයි මේක දිනපතා කරනවා නම් අපි උදේ නැගිට්ටට පස්සේ ඔන්න සක්මන්ට ගිහලා විනාඩි 10ක් විතර සක්මන් කරනවා. මහ දෙයක් නෙමෙයිනේ. ඊට පස්සේ ආයි පොඩ්ඩක් වාඩිලා ඉන්නවා. ආයි විවේකයක් හම්බුනහම හිතන්න කෑම පැය. චුට්ටක් ඇවිදිනවා. නැත්නම් ආයි හවස විවේකයක් හම්බුනහම පොඩ්ඩක් සක්මනක් කරනවා. ඉඳගෙන ඉන්නවා. ඉතින් මේ විදිහට අපි මේක අපේ ජීවිතේට පොඩ එකතු කරන්න ඒක නිකන් ජීවිතේ එක අංගයක් බවට පත් වෙනවා. ලස්සනට මේක ව්‍යාප්ත වෙන්න පටන් ගන්නවා. හොඳයි අපිට ලැබිලා තියෙන ලිඛිත වාර්තා එපමණයි. ඉතින් හරියටම පැය ගත වෙලා තිනවා.
ඉතින් මම හිතනවා කාටවත් වෙන විශේෂ ප්‍රශ්නයක් නැතුව ඇති කියලා. එහෙමනම් මෙතනින් අපේ සාකච්ඡාව අවසන් කරනවා. අද ඔකේ. එන්න මෙතෙන්ට. මෙහෙම කියත හැකි. දැන් හිතන්න අපේ දැන් මිච්ඡා සති කියන එකේදී ඇත්තටම දැන් වෙන්නේ අපේ දැන් සතිය පාවිච්චි කරන්න පුළුවන් සිහිය කියන එක පාවිච්චි කරන්න පුළුවන් මේ නිවැරදි නොවන දෙයකටත්. දැන් අපි හොරකමක් කරනවා. හොරකම කරන එකත් සිහියෙන් කරන්න පුළුවන්. නමුත් එතන අර අපි ගත්ත නිවැරදි සීලයක අනුග්‍රහයක් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ ගමනේදී සීලෙන් ලැබපු අනුග්‍රහයක් තියෙනවා. ඒතර සීලෙන් හරිය දිශාව එල්ල කළා දෙනවා. ඒ සීලෙන් හරිය ලස්සන, ඒ කියන්නේ අනිකුත් දේවල් බැහැර කළා මෙන්න මේක තමයි ඉලක්ක කරන්න. මෙන්න මේ කොටස විතරක් සතිය යොමු කරන්න. අන්න එතකොට මිච්ඡා සතියක් නැහැ. අන්න සම්මා සතියක් වෙනවා. හැබැයි ඔකේ තව පැත්තක් තියෙනවා. ඒක තමයි දැන් හිතන්න සතිපට්ඨාන මට්ටමේ සතියක් තියෙනවා. කායानुපස්සනා සතිය, වේදනානුපස්සනා සතිය, චිත්තානුපස්සනා සතිය, ධම්මානුපස්සනා සතිය කියලා දැන් සතිපට්ඨාන මට්ටමේ සතියක්. ඊට පස්සේ තව ටිකක් ගැඹුරට යනකොට ඔන්න ඉන්ද්‍රිය මට්ටමේ සතියක් නේද? ඉන්ද්‍රිය ධර්ම පහක් ගැන කතා කරනවානේ. සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියලා. ඒත් ඉන්ද්‍රිය මට්ටමේ සතියක්. ඊළඟට බල මට්ටමේ සතියක්. ඊළඟට බොජ්ජංග මට්ටමේ සතියක්. සති සම්බොජ්ජංගය කියලා. ඊට පස්සේ තමයි සම්මා සතියක් හම්බ වෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේදී. ඒ නිසා එතන තමයි ඇත්ත වශයෙන් ගත්තොත් නිවැරදිම සම්මා සතියක් අපිට හම්බ වෙන්නේ. මුලදී අපි මිච්ඡා සතියෙන් සම්මා සතිය වෙන් කරගන්න සීලයෙන් තමයි අපි එතෙන්දී ඇත්තටම පිටුහලක් ලබා ගන්නෙ. ඔව්. හොඳයි. ඇත්තටම දැන් ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්නේ වඩාත්ම සුදුසු සමත භාවනාවේ විදර්ශනාවට යනවද කියන එක. ඉතින් ඇත්තටම මුලදී අපිට මේ අපි ආයුත්තේ මොකෙන්ද කියලාවත් එකපාරට තීරණය කරන්න බෑ. ඒ කියන්නේ අපේ එක එක්කෙනා එක එක පැති වලින් යන්නේ. අපේ කොයි පැත්තෙන් මේ භාවනාව වැඩේද කියලාවත් අපි දන්නේ නැහැ. මුලදී හැබැයි සතියෙන් තමයි පටන් ගන්න වෙන්නේ. يعني සතිපට්ඨානය කියන එක ඒකයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. දැන් හිතන්න සූත්‍ර දේශනාවල කෙලින්ම සඳහන් වෙනවා යම්ස කෙනෙක් අලුතෙන් පැවිදුණා නම් සතිපට්ඨානෙ පිහිටවන්න කියලා කියන්නේ. කවුරු හරි මගේ අවවාදයක් පිළිගනී කියලා හිතනවා නම් මගේ සහලේ නෑයෙක් ඉන්නවා නම් මිතුරෙක් ඉන්නවා නම් සතිපට්ඨානෙ පිහිටවන්න කියලා කියන්නේ. ඉතින් ඒ කියන්නේ එතන තමයි නිකන් ආරම්භක මට්ටම වෙන්නේ. අපි සතිය දියුණු කරන්න ගත්තා නම් ඒ සතිමත් වෙන්න ඒකාග්‍රතාවය හැදෙනවා කියන එක ඒකේ ප්‍රතිඵලයක් බවට පත් වෙනවා. ඒතකොට ඒකාග්‍රතාවය හැදුනා නම් ඕනේ නම් පුළුවන් ඒ ඒකාග්‍රතාවයම තව වර්ධනය කළා කෙලින්ම සමතේ පැත්තෙන් ධ්‍යාන මට්ටමට ඕනනම් ඒ පැත්ත දියුණු කරන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රමාණවත් පරිදි සතිය දියුණු වෙලා යම් පමණක සමාධියක් දියුණු වෙලා තියෙනවා නම් ඒක ප්‍රමාණවත් බව කියන අපිට කතා කරද්දී එහෙම තේරෙනවා නම් ඊට පස්සේ විපස්සනාවට හැරෙන්නත් පුළුවන්. එතකොට මේ සතිමත් භාවය තුළින් ගොඩනගාගත්ත ඒකාග්‍රතාවය තවදුරටත් වර්ධනය කළා ධ්‍යාන මට්ටමකට ගිහිලා උපරිම මට්ටමේ සමතයක් වඩන්නද නැත්නම් ඒක විපස්සනාවට යොමු කරන්නද කියන එක මේ අතරමැදදී තමයි අපිට තීරණය කරන්න වෙන්නේ. මුල් මට්ටමේදී අපිට කියන්න බෑ මේක කොයි පැත්තෙන් යාවිද කියලා. ඒ වගේ ස්වභාවයක් තියෙන. ඒ නිසා පටන් ගන්න තියෙන්නේ කොහොමත් සතියෙන්. කොහොමත් සතිය දිනු කරන්නේ නැතුව සමාධියක් හැදෙන්නේ නැහැ. එහෙම ප්‍රශ්නයක් තියෙන්නේ. ඒකයි අපි කියන්නේ මේ පටන් ගන්න තියෙන තැනින් අපිට කාටත් පටන් ගන්න පුළුවන්. ඒකට මොකක්වත් වෙන බාධාවක් නැහැ. ඒ කියන්නේ අපිට හිතන්න දැන් මෙහෙමත් හිතනවා නැතම් කෙනෙක් මගේ සීලය අපිරිසුදුයි ඉතින් කොහොමද මම භාවනා කරන්නේ? ඔහොම ප්‍රශ්නයක් එන්න පුළුවන් කෙනෙකුට. එහෙමවත් බාධාවක් නැහැ. කියවලා බලන්න ඕන නම් සති සම්පජඤ්ඤ සූත්‍රය. ඒ කියන්නේ සති මාත්‍රයෙන් පටන් ගන්න කිසි බාධාවක් නැහැ. ඒ කියන්නේ අපේ සීලය අපිරිසුදුනත් පටන් ගන්න පුළුවන්. මොකද සතිය දිනු කළා ඒකට ලස්සනට සම්පජඤ්ඤය එකතු වෙලා එනකොට සීලය හැදෙනවා. එහෙම දෙයක් තියෙන්නේ. දැන් අපි හිතනවාද මේ ඔය පිට රටින් එන මිනිස්සු ඔක්කොම මේ සීලය සම්පූර්ණ වෙලා එනවයි කියලා. එහෙම දෙයක් නැහැ. මේ මිනිස්සු භාවනාවට උනන්දුයි වැඩේ පටන් ගන්නවා. මේ සතිය දිනු වේගන සම්පජඤ්ඤය එකතු වෙලා මේක ඉස්සරහට යනකොට සීලේ ඌමනාව එයාට දැනෙනවා ඊට පස්සේ. අන්න ඊට පස්සේ ආ සීලය දිනු කරනවා. හොඳට ඒක විස්තර කරනවා බුදුරජාණන් වහන්සේ සති සම්පජඤ්ඤ සූත්‍රයේදී අංගුත්තර නිකායේ සති සම්පජඤ්ඤය තියෙනවා නම් හිරියොතප් කියන දෙක වැඩෙනවා. හිරියොතප් කියන දෙක ඉස්සරහට එනවා. හිරියොතප් දෙක තියෙනවා නම් අන්න ත්‍රිවිධ සුචරිතය හැදෙනවා. ත්‍රිවිධ සුචරිතය කියන්නේ ඉතින් කය හික්මවන කාය සුචරිතය, වාක් සුචරිතය, මනෝ සුචරිතය. ඉතින් සීලය. ඒ නිසා සතිපට්ඨානය වඩන්න අපිට ਸਰව සම්පූර්ණ විය යුතු නෑ. ඉන්න තැනින් පටන් ගන්න පුළුවන්. සතිය නිවැරදිව වැඩෙනවා නම් සම්පජඤ්ඤයකට එකතු වෙලා අපි නිවැරදි ගමනක් යනවා නම් සීලය අනිවාර්යයෙන්ම මගදී එකතු කරනවා. එකතු වෙනවා. එහෙම දෙයක් තියෙනවා. ඒ නිසා නිවැරදිව සතිය සම්පජඤ්ඤය දියුණු කරගෙන යන කෙනෙක් අවුරුදු ගණන් තිස්සේ දුස්සීලව ඉඳී කියලා කියන්න බෑ. එහෙනම් ඉතින් සති සම්පජඤ්ඤය වැඩිලා නැහැ.
මුලදී අශීලාචාර වෙන්න පුළුවන්, සිල්වත් නැහැ වෙන්න පුළුවන්. හැබැයි භාවනාවට උනන්දුව තියනවා නම් පටන් ගන්නයි තියෙන්නේ. ඒක පටන් අරගෙන යනකොට ඒ කියන්නේ සීල එකතු වෙනවා අනිවාර්යයෙන්ම. ඒක ධර්මතාවයක් වශයෙන් සිද්ධ වෙනවා. හොඳයි. ඉතින් එහෙනම් අද අපි ධර්ම සාකච්ඡාව මෙතනින් සමාප්ත කරනවා. නැවතත් සවස් 4ට ධර්ම දේශනාවත් සමග මුණ ගැහෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.